මේ පේපරයත් 2016 අවුරුද්දේ හදපු ආදර්ශ ඔය ටාගට් පේපර් වලින් එකක්. හරිද? මේකේ නම් ඕගොල්ලොන්ට මේ පේපර් එකත් එක්කම මම දැක්ක විදිහට පිළිතුරු පත්‍රයක් තියෙනවා. හරිද? මේ පේපර් එකේ ඔව් පිළිතුරු පත්‍රය තියෙනවා. හැබැයි පිළිතුරු පත්‍රය බලන්න යන්න එපා. මොකද මේක දැන් අපි කරන්නේ මේ අපේ දැනුම මැන ගැනීමනේ. ඒතකොට හොඳම දේ තමයි මේකේ මේ පිළිතුරු බලලා උත්තර ලියනවට වඩා මේ ඉස්සෙල්ලා උත්තර ලියන්න. ඉස්සෙල්ලා උත්තර ලියලා ඊට පස්සේ පිළිතුර බලන්න. හරි. දැන් අපි මේකේ පළවෙනි කොටස කරගෙන යමු. පළවෙනි කොටස දැන් ගොඩක් පේපර් වල අපි පහුගිය සති කිහිපෙම කරේ මේ රචනා හා ව්‍යුහගත රචනා ප්‍රශ්න. දැන් බහුවර්ණ ප්‍රශ්න කාලෙකින් අපිට ලැබුණ නැති නිසා අපි අද බහුවර්ණ ටික කතා කරගෙන යමු. හරි. පළවෙනි ප්‍රශ්නේ. ජීවී ශාක ශෛලයක් තුල දැකිය හැකි විවිධ කොටස් අතරින් අජීවී ලක්ෂණ පෙන්වන්නේ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා ශෛලයක් ගත්තොත් ශෛලයක තියෙනවා ඉන්ද්‍රිකා සහ ඉන්ද්‍රිකා නොවන කොටස්. ශෛලයක් ඇතුලේ තියෙන අපි දන්න යම් යම් කෘත්‍යයන් ඉටු කරන්න හැඩගැහිච්ච විශේෂිත ව්‍යුහ තියෙනවා ඒවට කියන ඉන්ද්‍රිකා කියලා. එහෙම නැති කොටසුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා ශාක ශෛලයක් නම් ශාක ශෛලය පිටතම ආවරණය ශෛල බිත්තිය. මේ අපි කලකන්නේ ශාක ශෛලයක පිටතම ආවරණය ශෛල බිත්තිය. මේ විදිහට ශෛල බිත්තිය පිටලා තියෙනවා. සත්ත්ව ශෛලයක නම් පිටතම ආවරණය වෙන්නේ ශෛල ප්ලාස්ම පටලය. හරි? ශෛල ප්ලාස්ම පටලය. සත්ත්ව ශෛලයක. මේ ශෛල ප්ලාස්ම පටලය ඇතුලේ මේකෙත් ශෛල ප්ලාස්ම පටලය තියෙන ශෛල බිත්තියට වහාම ඇතුළතින් එහෙම තියෙන ශෛල ප්ලාස්ම පටලය. ශෛල ප්ලාස්ම පටලයට ඇතුළතින් තියෙනවා ජල්ලිමය ස්වභාවයකින් යුක්ත ද්‍රව්‍යයක් තරලයක් වගේ එකක් පිරීලා. ඒකට කියන්නේ ශෛල ප්ලාස්ම. ඒකට කියන්නේ ශෛල ප්‍රයෝග ඉන්ද්‍රිකා නෙවෙයි. ඔය ශෛල ප්ලාස්මය බිත්තිය ඒවා ඉන්ද්‍රිකා නෙවෙයි ශෛල ප්ලාස්මය. මෙන්න මේ ශෛල ප්ලාස්මය ඇතුළේ මේක නිකන් ජෙලි වගේ මේක පිරීලා තියෙන්නේ. ශෛල ප්ලාස්මය ඇතුලේ හරිද? ශෛල ප්ලාස්මය තුල මතක තියාගන්න ඉන්ද්‍රිකා ගිලිලා තියෙනවා. ඉන්ද්‍රිකා ගිලිලා තියෙනවා. මෙන්න මේක ඇතුලේ තමයි ඉන්ද්‍රිකා තියෙන්නේ. ඒතර අපි දන්න ශාක ශෛලයක නම් තියෙන මහ විශාල එකක් තියෙනවා. අපි ඒකට කියන මධ්‍ය රික්තකය. ශාක ශෛලයක තියෙන විශාල ඉන්ද්‍රිකාවක්. ඊළඟට තව දෙයක් මතක තියාගන්න මේ ඉන්ද්‍රිකා ගැන කතා කරද්දී මේ ඉන්ද්‍රිකා අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. පටල වලින් වට නොවූ ඉන්ද්‍රිකා ඒක පටලමය ඉන්ද්‍රිකා හා දිත්ත පටලමය ඉන්ද්‍රිකා කියලා. මෙහෙම මතක තියාගන්න. පටල වලින් වට නොවිච්ච ඉන්ද්‍රිකාව තමයි රයිබෝසෝම. මේ ශෛලය ඇතුලේ තියෙන රයිබෝසෝම කියන්නේ පටලයකින් වට නොවෙච්ච ඉන්ද්‍රිකාව. ඊළඟට දිත්ත පටලමය ඒවා තමයි න්‍යෂ්ටිය, හරිතලව, මයිටොකොන්ඩ්‍රියා. න්‍යෂ්ටිය, හරිතලව, මයිටොකොන්ඩ්‍රියා. ඒතර අනිත් ඉන්ද්‍රිකා ඒක පටලමය. එතකොට අපිට ගන්න පුළුවන් ගොල්ගි දේහ, අන්තප්ලාස්මීය ජාලිකා, ලයිසෝසෝම මේ වගේ ඒවා ඉති වෙන්නේ ඒක පටලමය ඉන්ද්‍රිකා විදිහට. මම ආපහු කියන්න මේ සෛලප්ලාස්මය කියන තරලයේ ජෙලිමය ස්වභාවයෙන් යුක්ත ප්‍රදේශයේ තමයි මේ ඉන්ද්‍රිකා තියෙන්නේ. ඒ ඉන්ද්‍රිකා අපිට බෙදන්න පුළුවන් කොටස් තුනකට. ඒක පටලමය, දිත්ත පටලමය හා පටල රහිත. ඒ කියන්නේ පටලයක් නැති ඉන්ද්‍රිකාව. නැත්නම් එක පටලයක්. මේකේ වටේට එක පටලයක් තියෙනවා. නැත්නම් පටල දෙක. ඔහොම. හරිද? දිත්ත පටල. ඒ විදිහට පටල රහිත එක පටලයකින් පළවෙනි එකේ පටල නැහැ. මම මේක පාට කරේ නිකන් පටලයක් තියෙනවා කියලා පෙන්නනවා. පටල නැහැ, පටල තියෙන පටල දෙකක් තියෙනවා. ඒ විදිහට. ඒතර පටල නැති එක තමයි රයිබෝසෝම. පටල එකක් තියෙන ඒවා අන්තප්ලාස්මීය ජාලිකා, ගොල්ගි දේහ, ලයිසෝසෝම වගේ ඒවා ගන්න පුළුවන්. පටල දෙකකින් තියෙන ඒවා න්‍යෂ්ටිය, මෙතන රික්තක ගන්නත් පුළුවන්. මේ රික්තක අපිට තාන ප්ලාස්ටේ කියලා කියන්නේ රික්තක පටලයට මේවට ගන්න පුළුවන් න්‍යෂ්ටිය ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා හරිද? හරි. එතකොට අහන ප්‍රශ්නේ මේක තියෙන්නේ ජීවී ශාක ශෛලයක් තුල දැකිය හැකි ඊළඟ ආයෙත් මේව අපව බෙදන්න පුළුවන් වුණා සජීවී අජීවී. දැන් මේ රික්තකය කියන්නේ අජීවී. මේ අජීවී ඉන්ද්‍රිකාවක්. ඊට පස්සේ ශෛල බිත්තිය කියන්නේ අජීවී කොටසක්. ඒකේ ජීවී භාවයක් නැහැ. හරිද? ඒ වගේ අපිට බෙදන්නත් පුළුවන්.
එතකොට මේක කියන්නේ ජීවී ශාක සෛලයක් තුල සත්ව සෛලනේ අහන ශාක සෛලය තුල දැකිය හැකි විවිධ කොටස් අතරින් අජීවී ලක්ෂණ. හරිතලව, සෛලප්ලාස්ම පටලය, සෛල බිත්තිය, මයිටොකොන්ඩ්‍රිය. පිළිතුර යන්නේ සෛල බිත්තිය. සෛල බිත්තිය කියන්නේ අජීවී කොටසක්. ඒක හැදිලා තියෙන්නේ සෙලියුලෝස් හෝ හෙමිසෙලියුලෝස් වලින්. ඒක පාරගම්‍යයි. ඒක හරහා ද්‍රව්‍ය වලට එහාට මෙහාට යන්න පුළුවන්. යන්න බැරි මේ ඊට යටින් ඉන්න එක්කෙනා. පටලය. අර සෛලප්ලාස්ම පටලය. ඒක අර්ධ පාරගම්‍යයි. ඒකෙන් ඕන එකකට ඇතුළට යන්න දෙන්නේ නැහැ. සෛලප්ලාස්ම පටලයෙන් යන්න දෙන්නේ තෝරාගත් අංශු වලට විතරයි. හරිද? තෝරාගත් අංශු වලට පබනක් ගමන් කරන්න දෙනවා. ඒකේ තියෙන සිදුරු හරහා විසරණේ. එතකොට ආශුතිය විසරණේ සෝරි ආශුතිය කියන්නේ අර්ධ පාරගම වටලා කරා ගමන් කරන එක. එතකොට මේ විදිහට අපිට කතා කරන්න පුළුවන් මෙතන අජීවී ලක්ෂණය පෙන්වන්නේ සෛල බිත්තියේ. ඊට පස්සේ දැන් ඔය මම ඒකත් එක්කම පොඩ්ඩක් අර ටිකක් මතක් කරන්න. දැන් ඔය එක ඉන්ද්‍රිකාවල කාර්යයන් ටික ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා. මට කියන්න හරිතලව වල කාර්ය. හරිතලව වල ඉක්මනට කියගෙන යන්න. හරිතලව හරිතලවේ මොකටද තියෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය. ගොල්ගි දේහ ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම ගබඩා. ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම ගබඩා කිරීම හා අවශ්‍ය විට ත්‍රාවය කිරීම. අන්තප්ලාස්මීය ජාලිකා. අන්තප්ලාස්මීය ජාලිකා. ඒ වර්ග දෙකක් තියෙනනේ. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා සහ රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඒ කියන්නේ අන්තප්ලාස්මීය ජාලිකාවේ පටල මත රයිබෝසෝම තැන්පත් වෙලා නැත්තම් අපි ඒවට කියන සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. රයිබෝසෝම තැන්පත් වෙලා නම් රළු අන්තප්ලාස්මීය ජාලිකා. මට කියන්නේ මේ දෙකේ කාර්යය ඒවයි නැත්නම් ඒකේ පොදුවේ අන්තප්ලාස්මීය මේ ජාලිකාවල කාර්යය රළු අන්තප්ලාස්මීය ජාලිකා වලින් ප්‍රෝටීන් පරිවහනය කිරීම, සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා වලින් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිබදවා පරිවහනය කිරීම. හරි. රළු අන්තප්ලාස්මීය ජාලිකා තියෙන ප්‍රෝටීන පරිවහනය හා න්‍යෂ්ටික ද්‍රව්‍ය පරිවහනය. ওই න්‍යෂ්ටිය ඇතුලේ තියෙන දේවල් එළියට අරගෙන එන්නේ. න්‍යෂ්ටික ජිද්‍ර වලින් දෙන අන්තප්ලාස්මීය ජාලිකා වල ඒවයින් තමයි යන්නේ. හරිද? ප්‍රෝටීන නිපද වෙන්නේ ගොඩක් වෙලාවට ওই න්‍යෂ්ටියත් එක්ක කොටසේ. ඔය රයිබෝසෝම තියෙනවනේ ඒවයි බැඳිලා මේ රළු අන්තප්ලාස්මීය ජාලිකා රයිබෝසෝම වලින් තමයි ප්‍රෝටීන නිපදවන්නේ. මතක තියාගන්න. ප්‍රෝටීන සංශ්ලේෂණය. රයිබෝසෝමයි RNA අහලා තියෙනවනේ RNA කියන්නේ නියුක්ලියික් අම්ල වර්ගයක් නේ DNA RNA. RNA හා රයිබෝසෝම ඔය දෙන්න එකතු වෙලා තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය. ඔය ඔයගොල්ලෝ දන්නවනේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව කියන්නේ එතනත් ඒ තියෙන ප්‍රෝටීනත් එක්ක සම්බන්ධ කොටසක් තමයි තියෙන න්‍යෂ්ටිකාව කියලා කියන්නේ. ඊට පස්සේ මට කියන්න මේ මයිටොකොන්ඩ්‍රියා වලින් කරන දේ. සෛලයට අවශ්‍ය ශක්තිය නිපදවීම. සෛලීය ශ්වසනය මගින් ශක්තිය නිපදවීම. ප්ලාස්ම පටලයෙන් කරන දේ. ප්ලාස්ම පටලය. සෛලය තුලට ද්‍රව්‍ය ඇතුළු කර ගැනීම හා සෛලයෙන් එළියට ද්‍රව්‍ය පිටවීම පාලනය කිරීම. හරිද? ඒක තමයි ප්ලාස්ම පටලයේ කාර්යය. සෛල බිත්තියේ කාර්යය. සංධාරණය හා ආරක්ෂාව. නිශ්චිත හැඩයක් ලබා දීම, ආරක්ෂාව මෙන්න මේ වගේ දේවල්. රික්තකවල කාර්යය. රික්තකයට සෛලයට අවශ්‍ය වර්ණකේ. ටිකක් ගන්න පුළුවන්. ඊට වඩා ප්‍රධාන කාර්යය මොකද? සෛලවල ජල තුල්‍යතාවය පවත්වන. සෛලවල ජල තුල්‍යතාව වතුර ගබඩා කරගන්නේ කියන්නේ. ශෛලයේ ශූන්‍යතා චලන පාලනය. ශූන්‍යතාවය කියන්නේ පිම්බීම ඇකිලීම. ශූන්‍ය වීම විශූන්‍ය වීම. පිම්බෙනෝ ඇකිලෙනෝ. ශූන්‍ය වෙනෝ විශූන්‍ය වෙනවා. අර නිදි කුඹ කොළ ඇකිලෙන්නේ. දැකලා තියෙනනේ සන්නමන චලන කියන්නේ ස්පර්ශ සන්නමන අල්ලනකොටම නිදි කුඹ ගහේ පත්‍රපාදවල තියෙන ජලය ඉවත් වෙනවා රික්තකවල තියෙන. ඒතොර ගහ ඇකිලෙනවා කොළේ. හරිද? ඒ වගේ දේවල් කරන්නත් වැදගත් වෙනවා රික්තක. ඔය වර්ණක තියෙන නිසා වර්ණ ලබා දෙන සමහර ශාක පත්‍ර වලට හරිද? රික්තකයේ වර්ණ තියෙනකොට රික්තකයක තියෙන පුළුවන් සීනි තියෙන පුළුවන් ජලය තියෙන පුළුවන් වර්ණක තියෙන පුළුවන් ලවණ වර්ග තියෙන පුළුවන් රික්තකයක. ඊට පස්සේ මට කියන්න දැන් මට කියවුන්නේ නැත්තේ මොනවයි?
ප්ලාස්ම පටලය හරි රික්තක හරි න්‍යෂ්ටිය. න්‍යෂ්ටියෙන් කරන කාර්යය මොනවද? සෛලයේ සියලුම ජීවක්‍රියා පාලනය සෛලය තුළ සියලු ජීව ක්‍රියා පාලනය කිරීම ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය. ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය. හරිනේ? ඔන්න සෛලය ගැන ඔය ටික සරල දේවල් ටික ඔය කටපාඩම් කරන්න යන්න එපා අපරාධ වෙලාව. මම ඒකයි මේ දැන් ඔය ටික විනාඩි පොඩි කාලයකින් මේක කරේ. ඕවා පොත බලාගෙන යන්න එපා. ඔය දැනුම ඇති ඕගොල්ලන්ට. ඕක අඳින්න, ඕකේ තියෙන ස්වභාවය හඳුනා ගන්න ඔන්න ඔය කොටස් ටික දැනගත්තා. දැන් අර එකින් එක ඕගොල්ලෝ කරන්නේ මොකද? පොතේ තියෙන ඔක්කොම අකුරක් නෑර කටපාඩම් එහෙම ඕනේ නෑ ඔකට. ඔය ප්‍රමාණවත්. හරිද? හරි. දෙවෙනි ප්‍රශ්නය කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව සජීව පදාර්ථයේ බහුලවම පවතින අනෙක් මූලද්‍රව්‍ය වන්නේ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව සජීව පදාර්ථයේ බහුලවම පවතින අනෙක් මූලද්‍රව්‍ය. කියන්න බලන්න. නයිට්‍රජන් නයිට්‍රජන් නේ CHON. එතකොට සජීවී පදාර්ථයේ පවතින අනෙක් මූලද්‍රව්‍ය වෙන්නේ නයිට්‍රජන්. තුන්වෙනි ප්‍රශ්නයට තප්පරයට මීටර් මොකක්ද දාන භෞතික රාශිය ලේසි වේගයනේ වේගය ප්‍රවේගයනේ තත්පරයට මීටර් වේගය. හතරවෙනි එක ආහාර ජීර්ණ පද්ධතිය දිගින් වැඩිම අවයවය. ඒකත් ලේසිනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා කොච්චරද? මීටර 7ක් විතර 6ත් 7ත් අතර ප්‍රමාණයක් දිග කුඩා අන්ත්‍රය නේ. කුඩා බඩවැල් කියන්නේ අපි ඒකේ අපි දන්නවනේ ආහාර අවශෝෂණයට දක්වන අනුවර්තනයක් විදිහට දිගින් වැඩිවීම, බරී තිබීම, අංගුලිකා පිහිටීම, අභ්‍යන්තරය නෙරීම් තිබීම, සුද්‍රාංගුලිකා පිහිටා තිබීම. කුඩා අන්ත්‍රයේ ආහාර අවශෝෂණයට දක්වන අනුවර්තනනේ. එහෙනම් උත්තරේ එන්නේ 3. පහ විරංජන කුඩුවල ක්‍රියාකාරී සංයෝගය කැල්සියම් හයිපොක්ලෝරයිඩ්. එහි රසායනික සූත්‍රය. මේ රසායනික සූත්‍රය. මොකක්ද උත්තරේ? CA සංයුක්තාව දෙකයි. හයිපොක්ලෝරයිඩ් OCl ඍණ 1 සංයුක්තාව 1යි. මේක CaOCl2 කැල්සියම් හයිපොක්ලෝරයිඩ්. හය පහත සඳහන් සංයෝග අතරින් අයනික බන්ධන සහිත සංයෝගය. මට විනාඩියක් දෙන්න. හරි. ඊළාට පහත සඳහන් සංයෝග අතරින් අයනික බන්ධන සහිත සංයෝගය. මේක නම් මේ OCl ඍණ කියන එක ඔයගොල්ලන්ට ඔය සංයෝජතා එක දීලා නැහැ අලුත් සිලබස් එකේ නම් OCl ඍණ එක. මේ තියෙන්නේ හයිපොක්ලෝරයිඩ්. විරංජන කුඩු හදනකොට විරංජන කුඩු වල තියෙන ප්‍රධාන සංඝටකය. විරංජන කුඩු කියන්නේ එකක් නෙවෙයි මිශ්‍රණයක්. කැල්සියම් ක්ලෝරයිඩ්, කැල්සියම් හයිපොක්ලෝරයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය වගේ මිශ්‍රණයක් තමයි විරංජන කුඩු කියන්නේ. හරිද? විරංජන කුඩු දැම්මම අපි මොනවා හරි දෙයකට ඒ ද්‍රව්‍යයේ වර්ණය අවර්ණ වෙනවා. වර්ණය නැති වෙලා යනවා. වර්ණවත් ද්‍රව්‍යයක වර්ණය නැති කරන්න භාවිතා කරන සංයෝගයකට තමයි කියන්නේ විරංජන කුඩු කියන්නේ. ওই විරංජන කුඩු භාවිතා කරනවා අපි බිම පිරිසිදු කරද්දී පොළව පිරිසිදු කරද්දී කඩදාසි නිපදවීමේදී කඩදාසි පල්පය විරංජනය කරනවා. කඩදාසි පල්පය කියන්නේ කඩදාසි නිපදවන්න ගන්න ගස්වල පොළ ලී කුඩු. හරිද? ඒ වගේව නැත්තම් පරණ කඩදාසි පාවිච්චි කරපුවා ඒව අරගෙන ඉවරලා පල්පයක් හදනවා. වතුරේ දාලා පොඟවලා පල්පයක් හදනවා. මේ පල්පය විරංජනය කරනවා. අන්න එතෙන්දී භාවිතා කරන කැල්සියම් හයිපොක්ලෝරයිඩ්. කැල්සියම් හයිපොක්ලෝරයිඩ් යවුවට පස්සේ කඩදාසි පල්පයේ තියෙන පාට නැති වෙලා යනවා. දැන් අපි දන්නවා කඩදාසියක් නම් සුදු පාට වෙන්න එපා. සුදු පාට ගන්න මේ විදියට. හරිද? ඔය සීනි විරංජනය කරන්න ගන්න සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව යවුවම සීනි හරහා සීනි වල වර්ණය සුදු පාට වෙනවා. සුදු සීනි හදද්දී අපි මේ කියන්නේ සුදු සීනි හදද්දී සීනි විරංජනය කිරීම සිද්ධ කරනවා. හරිද? මේ කියන විරංජන කුඩු වල තියෙන ප්‍රධාන සංඝටක. ඊළඟ මේ විරංජන කුඩු ඕන
අපිට දැම්මොත් එම ජලයේ විස බීජ විනාශ කරන්නත් පුළුවන්. හරිද? රෙදිපිලි කර්මාන්තයේදී ඔය මේ වගේ දේවල් වලදී මේ විරංජන කුඩු භාවිතා කරනවා. නමුත් ඒවා භාවිතා කරනකොට ඒවා දිරනවා. ඒකත් මතක තියාගන්න. විරංජන කුඩු වලින් දැන් අපි ඒවට වෙන වෙනම සංයෝග තියෙනවා. එහෙම නැති තත්ත්වයට හදපු. හරි. ඊළඟට අයනික බන්ධන. අයනික බන්ධන ගැන කතා කරද්දී වෙන්නේ මේක මතක තියාගන්න. ඕගොල්ලෝ අයනික බන්ධන හදද්දී ආවර්ති දැන කියන්නේ මතක තියාගන්න. මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. ආවර්තිතාවග්ගුවේ පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ. අරගෙන මේ දෙවෙනි කාණ්ඩයයි තුන්වෙනි කාණ්ඩය අතරින් ගහන පඩිපෙළ. මතකයිනේ? ඒ පඩිපෙළ ගැහුවට පස්සේ පඩිපෙළට වම් පැත්තේ ඉන්න අය. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ නම් ඉන්නේ හයිඩ්‍රජන් අපි අතාරින් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. දෙවෙනි කාණ්ඩේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්. තව ඕනනම් මෙතන ගන්න පුළුවන් ස්ට්‍රොන්ජියම්, බේරියම්, හරිද? මෙතන පොටෑසියම්, සීසියම්, ෆ්‍රැන්සියම්, හරිද? ඔයගේ ගන්න පුළුවන්. ඊට අමතරව මේ කට්ටියට අමතරව කොපර්, සිංක්, හරිද? යකඩ මෙන්න මේ වගේ ටික. ඊට අමතරව ඇමෝනියම් අයනය NH4. මෙන්න මේ ගොල්ලෝ ටික තමයි අයනික සංයෝග හදන්නේ. අයනික සංයෝග හදන්නේ. මෙතනින් මෙහා පැත්තේ කට්ටිය හදන්නේ සහ සංයුජ සංයෝග. සහ සංයුජ සංයෝග. එහෙනම් බලන්න මේක මතක තියාගන්න අමාරු නැද්ද කියලා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ටික නැතත් කමන්න අපිට මේක මතක තියාගන්න. ආවර්තිතා වගුවේ පළවන කාණ්ඩය හා දෙවෙනි කාණ්ඩය. ආවර්තිතා වගුවේ පළවන කාණ්ඩයේ හා දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන ලබන්නේ අයනික සංයෝගයි. ඉතින් මෙහා කට්ටිය ඉලෙක්ට්‍රෝන හවුල තියාගෙන ඉන්නේ. හවුල තියාගෙන ඉන්නවා නම් හදන්නේ සහ සංයුජ බන්ධන. එහෙනම් මෙතන කවුද උත්තරේ? බලන්න මේ හරිය එක්කෙනෙක් ඉන්නවද කියලා මොලේ. උත්තරේ මොකද්ද? KCl KCl නේ. බලන්න එක කොච්චර මේක තමයි ක්‍රමේ. මතක තියාගන්න එකම ක්‍රමේ මේක. හරි. ඊළඟට පරිපතයක තිබූ ස්ථිර ප්‍රතිරෝධකයන් රූපේ දක්වා තිබේ. දැක්වේ. ප්‍රතිරෝධකයේ තිබිය යුතු වර්ණකේත පිළිවෙලි. දුඹුරු, කළු, දුඹුරු. හරි. ඕක අපි පොඩ්ඩක් මමත් එක පොතෙන් බලන්න. මමත් මේ වගුව කටපාඩම් කරන්නේ. ඕගොල්ලන්ට මෙහෙම එකක් විභාගයට ආවොත් එන්නේ නැහැ. ආවොත් අනිවාර්යෙන් වරහන් ඇතුලේ ඔය වර්ණවලට අදාළ ඉලක්කම දෙන්න. වර්ණවලට අදාළ ඉලක්කම දෙන එක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ ඉලෙක්ට්‍රොනික කරනවා නම් හැබැයි ඉලෙක්ට්‍රොනික ගැන ආසාවක් තියෙනවා අනිවාර්යෙන් ඕක කටපාඩම් කරගන්න ඕන. ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න ඉතින් මූලික සංකල්පයක් තමයි ඒක. ඔය මේ වර්ණකේත ටික කටපාඩම් කරගැනීම. හරි. දැන් අපි මම පොඩ්ඩක් පොත බලලා මේ ලියන්නම් ඔය වර්ණකේත වලට අදාළ වර්ණවලට අදාළ අකුරු ටික ඉස්සෙල්ලා මේ ඉලක්කම් ටික විනාඩියක් දෙන්න. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේකත් හරි ලේසි මතක තියාගන්න. මොකද දන්නවද මේකේ තියෙන දේ දුන්නේ පාට පිළිවෙලට තියෙන්නේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. කළු ඊට පස්සේ දුඹුරු ඊට පස්සේ තියෙනවා රතු. එහෙනම් රතු වලින් පස්සේ ඉන්නේ තැඹිලි. තැඹිලි රතු තැඹිලි කහ කොළ නිල් දම්. හරි ඒ දේ දුන්නේ පාට ටිකනේ රතු තැඹිලි කහ කොළ නිල් දම්. ඊට පස්සේ ආයෙත් තියෙනවා අලු සුදු ඔය ඕනේ නැහැ. යටි කළු වලට බිඳුව, දුඹුරු වලට 1, රතු වලට 2, තැඹිලි වලට 3 අංක. ඔන්න ඔය අංක ටික දැනගන්න ඕනේ මේ ගාන හදන්න. කහ වලට 4, කොළ වලට 5, නිල් වලට 6, දම් වලට 4 ඔය ඇති. ඊට පස්සේ අලු තියෙනවා 8, සුදු තියෙනවා 9 ඕනේ නැහැ. ඔය ඇති. හරිද? දැන් මෙන්න මේ ප්‍රතිරෝධකයේ අගය ඕම් 100ලු. මෙන්න බලා ගන්න. මේ මෙන්න දීලා තියෙන ප්‍රතිරෝධකයේ අගය ඕම් 100ලු. මේකේ අගය ඕම් 100යි. මේකේ තියෙන වර්ණවලලු 3ක්. ඔන්න ඕනම ස්ථිර ප්‍රතිරෝධකයක තියෙන වර්ණවලලු 3ක් හෝ 4ක්. මෙන්න මේ වර්ණවලලු වල පාට මොකක්ද කියන එක තමයි අහන්නේ. හරිද? මේ වර්ණවලලු තුනේ පාට මොකක්ද? ඒකනේ අහන්නේ. ප්‍රතිරෝධකයේ තිබිය යුතු වර්ණකේත. වර්ණකේත කියන දන්නවා වර්ණවලලු කියන එක. මේ වර්ණවලලු තුනේ පාට මොනවද කියන එක තමයි මේ අහන්නේ. හරි. දැන් එතකොට අපි දැනගන්න ඕනේ මේ වර්ණවලලු වල තේරුම. මේකෙන් තමයි මේ ඕම් 100 ගෙන්නේ මේ වර්ණවලලු වල ගණනයකින් තමයි මේ ප්‍රතිරෝධකයේ අගය එන්නේ. එතකොට මේ පළවෙනි වර්ණවලල් හොඳට බලන්න මේ තියෙන්නේ මම මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේව කරන්නන්නේ කටත් පේන්නේ.
මේ පළවෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ 10 දසස්ථානය. දසස්ථානය. දෙවනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ එක ස්ථානය. එක ස්ථානය. තුන්වෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ 10 බලය. 10 බලය. හරි. පළවෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ දසස්ථානය, දෙවනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ එක ස්ථානය, තුන්වෙනි වර්ණ වලල්ලෙන් කියන්නේ 10 බලය. හරි. දැන් අපි ගත්තොත් මට මෙන්න මේ අංක කියන්නේ 212. 213. මට ලියවන්නේ 213 නේ. 213. මට කියන්නේ මේ තුනේ ඉලක්කම කියන්නේ කීයද? තුනේ ඉලක්කම කියන්නේ තුනේ ඉලක්කම කියන්නේ එක ස්ථානය. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. එකේ ඉලක්කම කියන්නේ දස ස්ථානය. දෙකේ ඉලක්කම කියන්නේ සිය ස්ථානය. එවනේ අපි ගන්න. හරි. ඔය විදිහටනේ අපි ගන්න. ගණක රාමුවක අර තියෙන සංඛ්‍යා තියෙන ස්ථානනේ ඔය තියෙන්නේ. එතකොට මෙතන මෙන්න මේ ඉලක්කම දස ස්ථානය. මේ ඉලක්කම එක ස්ථානය. මේක 10 බලය. එහෙනම් මේ 100 හැදිලා තියෙන්නේ මේ විදිහට. මේ 100 හැදිලා තියෙන්නේ මේ විදිහට. 100 හැදෙන්නේ එහෙනම් 10 වැඩි කිරීම 10 එන්නේ. ඔයගොල්ලෝ ඒක තේරෙන්න ඕනේ. 100 හැදිලා තියෙන්නේ 10 වැඩි කිරීම 10යි. එහෙනම් 10 වැඩි කිරීම 10යි අපි ගමු මෙන්න මේ තියෙන්නේ එක ස්ථානය. එක ස්ථානය. මේ තියෙන්නේ මොකද්ද? දස ස්ථානය. මේ තියෙන්නේ 10 බලය. ඔන්න 100 හැදිච්ච හැටි මම කඩාගත්ත කොටස් වලට. 100 හැදිලා තියෙනකොට 10 වැඩි කිරීම 10න් 100 හැදිලා තියෙන්නේ. ඒක අපි මේ විදිහට ඕන කඩා ගන්න. හරිද? 10 වැඩි කිරීම දැන් 1000 නම් අපි කඩා ගන්න ඕන 10 වැඩි කිරීම 100 කියලා. හරිද? මේ ඉස්සරහින් එකට ඉලක්කම් දෙකක් වෙන විදිහට කඩා ගන්න ඕන. මොකද හේතුව එතන තියෙන්නේ 2යිනේ. හරිද? එතන අගයන් 2 නෙමෙයි මේක 10 බලය. ඔන්න එතකොට මම මේ විදිහට කඩාගත්තා. එතකොට දස ස්ථානයේ එක ස්ථානයේ 10 බලය. දස ස්ථානයට තියෙන්නේ අංක 1. මෙතනින් බලන්න අංක 1 පාට මොකද්ද? අංක 1 පාට. අපි ආයෙ තාපොඩ මේක පොඩ්ඩක් තව මේක කරමු. දස ස්ථානයේ 1 10 කියන්නේ 10 1. හරිද? 10 1 වෙනි බලය. 10 1 වෙනි බලය තමයි 10 කියන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ මෙන්න මේ 1 කියන්නේ කීයද? 10 කියන්නේ කීයද? 100 කියන්නේ කීයද? 1000 කියන්නේ කීයද? මට මම මෙන්න මේවා 10 බල වලින් කියන්නේ. 1 කියන්නේ ගණන් දන්න ඕනේ නේ. 1 කියන්නේ 10 බල වලින් කීයද? 10 බිංදුව. 10 බිංදුව. 10 කියන්නේ 10 1 10 1. 100 කියන්නේ 10 2 10 2 10 2. මෙතන 1000 කියන්නේ 10 3 10 3 3. හරිනේ ඒක තේරෙනවනේ. එහෙනම් මෙතන 10 කියන්නේ 10 1 වෙනි බලය. 10 වැඩි කිරීම 10 1 වෙනි බලය. එහෙනම් අංක 1 කියන්නේ මොන පාටද? දැන් කියන්නේ දුඹුරු පාට. දුඹුරු පාට. බිංදුව කියන්නේ කළු පාට. අලු පාට ඊළඟ 10 1නේ. මෙන්න මෙතන 1 කියන්නේ 1. මේක මෙතෙන්ටම දාගමු. 1 කියන්නේ දුඹුරු. දුඹුරු ඔන්න උත්තර. ඔන්න ඔහමයි ඔක හදන්නේ. හරි. ඒක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කියලා අපව මම පොඩ්ඩක් කියලා දෙන්නම්. හරිද? ඒක තේරෙන්නේ නැති වෙනවා සාමාන්‍ය ඔන්න ඕක තමයි ක්‍රමය. හරිද? ඉස්සෙල්ලා විදිහට ප්‍රතිරෝධකයේ යගිය කඩා ගන්න ඔය අනිත් පැත්ත රිවර්ස් නේ අහලා තියෙන්නේ. අපි වෙනදට කරන්නේ මොකද්ද? වර්ණ ටික දීලා ප්‍රතිරෝධය හොයන්න කියනවා. දැන් මේකේ දීලා තියෙන්නේ ප්‍රතිරෝධයේ අගය දීලා වර්ණ ටික මොකද්ද කියලා අහන්න. එතකොට අපිට අර විදිහට කොටස් වලට වෙන් කරගන්න වෙනවා. හරිද? ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ තියරිය දැනගන්න ඕන. මේ තියරිය දැනගන්න ඕන. තියරිය දන්නේ නැත්නම් මේ වැඩේ අමාරුයි. හරිද? තේරුනේ නැහැ. හරි. මම ආයෙ පාරක් කියලා දෙන්නම්. තේරුම් නැත්තම්. මේක මහා ලොකු දෙයක් හිතන්න එපා දරුවෝ. හරිද? දැන් ඕනම ප්‍රතිරෝධකයක තියෙනවා වර්ණවලලු 3ක් හෝ 4ක්. 3ක් හෝ 4ක්. හතරවෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ සහනගිය ගැන. සහනගිය කියන එකත් මම පොඩ්ඩක් කියන්න.
සහනගය කියන්නේ දැන් උතන අපි ගාව තියෙන ඕම් 1000ක ප්‍රතිරෝධකයක්. හරිද? අපේ ගාව තියෙන ඕම් 1000ක ප්‍රතිරෝධකයේ තියෙන පරිපතය ඒක පිච්චෙනවා. පිච්චුනාම අපි අරගෙන යනවා කඩේට. කඩේ මුදලාලි කියනවා ඒ ඉලෙක්ට්‍රොනික බඩු විකුණන තැන එයා කියනවා ඒ මුදලාලි කියනවා මගේ ගාව ඕම් 1000 නෑ මහත්තයෝ කියලා. හරිද? දැන් ඕගොල්ලෝ හතර වටේ ඇවිදිනවා කොහෙවත් ඕම් 1000ක් නෑ හොයාගන්න. දැන් අපිට වැඩි අතහැරලා දාන්න බෑනේ. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන වර්ණවලලු තුනෙන් ඕම් 1000 කියවනේ හතරවෙනි වර්ණවලල්ලක් තියෙනවා. හතරවෙනි වර්ණවලල්ලක් නැහැ කියලා හිතන්නකෝ. හතරවෙනි වර්ණවලල්ලක් නැත්තම් ඒකේ තේරුම සහනගය 120යි කියන එක. සහනගය 120යි. ඒ කියන්නේ ඕම් 1000ක ප්‍රතිරෝධකය නැත්තම් කඩේ අපිට ඕම් 800 ඉඳලා ඕම් 1200 වෙනකම් ඕනම ප්‍රමාණයක ප්‍රතිරෝධකයක් ඒකට දාන්න පුළුවන්. සහනගයක් දීලා තියෙනවා. මේක නැත්තම් මෙන්න මේ පරාසය. දැන් සහනගය 10%යි කියන්නේ. අපි හිතමු ඕම් 100ක ප්‍රතිරෝධකයක් දාන 91ත් එතෙන්ට හරියයි. ඒ කියන්නේ 10ක අඩු වුණත් 10ක් වැඩි වුණා. 100න් 10ක් අඩු වුණාම 90යිනේ. 100න් 10ක එකතු වුණාම 110යිනේ. අන්න ඒක තමයි සහනගය කියන්නේ. දැන් ඒක මෙතන සහනගය 120යි. ඒක අපෙන් අහලා නැහැ. අපෙන් අහලා තියෙන්නේ මේ ප්‍රතිරෝධකය ඕම් 100යි මේකේ මෙන්න මේ වලලු තුනේ පාට මොනවද? ඒක දැන් අහලා තියෙන්නේ. වර්ණ වලලු තුනක් තියෙන ඔය වලලු තුනේ පාට මොනවද කියලා අහලා තියෙන්නේ. ඊට ඒ පාට මොනවද කියලා අහනකොට අපිට තේරුම් එක උත්තරේ ගන්න නම් අපි දැනගන්න ඕනේ මේ වර්ණ වලලු වල තේරුම. මේ පළවෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ මෙන්න මේ සංඛ්‍යාවේ තියෙන දසස්ථාන. ඊළඟ මේ වර්ණ වලල්ලෙන් කියවෙන්නේ එක ස්ථාන. එතකොට දසස්ථානයේ එක ස්ථානයේ එන්න නම් අපි ඉලක්කම් දෙකයිනේ තියෙන්න ඕනේ. දෙකට වඩා තියෙන්න බෑ. දෙකට වඩා තිබුණොත් එන්නේ සිය ස්ථානය. දැන් මෙතන සිය ස්ථානයක් තියෙනවනේ. අපි මේක ඉලක්කම් දෙකක් එක්ක ඉතුරු ටික එකතු වෙන විදියට ගුණ කරගන්න ඕනේ. ඒතර මම එහෙම හදාගත්තා. මේ බලන්න 100 කියන එක එක ස්ථානයයි දස ස්ථානයයි සෙට් වෙන විදියට එක ඉලක්කමකුත් ඉතුරු ටික අනිත් පැත්තට එන විදියට ගුණ වෙන විදියට වෙන් කරගත්තා. ඒතර මට 1000 එහෙම වෙන් කරගත්තොත් කොහොමද මම වෙන් කරන්නේ? කියන්න බලන්න. 1000 වෙන් කරගත්තොත් 1000 ඔය විදියට වෙන් කරන්න උනත් මම කොහොමද වෙන් කරන්න ඕන? මේක තේරුණා නම් කියන්නේ ඉක්මනට. ඈ 10 ගුණ කිරීම 10 බල 2. 10 ගුණ කිරීම 100 කියලා අපි වෙන් කරගමු. හරිනේ. මට මං කියන්නේ 1200 වෙන් කරගන්න උනා නම් අපි කොහොමද වෙන් කරගන්නේ? 12 ගුණ කිරීම 100. 12 ගුණ කිරීම 100. ඔන්න ඔය විදියට වෙන් කරගත්ත මේ 100 කියන එක. එතකොට එහෙම වෙන් කරගත්තට පස්සේ මෙන්න මේ පළවෙනි ඉලක්කම් දෙක තමයි දස ස්ථානයේ එක ස්ථානයේ වෙන්නේ. හරිද? එතකොට දස ස්ථානයේ වෙන්නේ අංක 1. මෙතන 100. එක ස්ථානයේ වෙන්නේ අංක 0. එතකොට දස ස්ථානයේ අංක 1 නම් අංක 1 තමයි මෙන්න මේ අංක 1ට අදාළ වර්ණය තමයි මෙන්න මේ තියෙන්නේ. එහෙනම් අංක 1ට අදාළ වර්ණය දුඹුරු. එහෙනම් මෙන්න මේ රවුම දුඹුරු පාට වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ එක ස්ථානයේ අංක 0. එහෙනම් අංක 0 කියන්නේ කළු පාට. එහෙනම් දෙවෙනි එක මොන පාට වෙන්න ඕනද? මෙන්න මේක. කළු පාට වෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ 10 බලය. 10 බලය කියන්නේ 10නේ. කියන්නේ 10 කියන්නේ 10 එක. 10 කියන්නේ 10 ගේ. එහෙම ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේවා. 1 කියන්නේ 10 බිඳුව, 10 කියන්නේ 10 1. එහෙමනේ යන්නේ දැන්. ඔක 10 පාදයේනේ. අපි හිතමු මෙහෙම දෙකේ පාදේ. අපි හිතමු 1 2 4 ඊළාට එන්නේ මොකද්ද? 8 16 මෙහෙම නෙන්නේ. ඔය ඔහොම නෙන්නේ. 1 කියන්නේ දෙකේ බිඳුව. මෙතන දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4. ඔය දෙකේ පාදේ. ඔයගොල්ලෝ ඔය පාද ගණන් වල ඉගෙනගෙන තියෙනවනේ. ඔක මම හිතන්නේ පොඩි පන්තිවල උගන්වන්නේ. 10 11 නෙමෙයි. හරි. මේවා තියෙන මේ සංඛ්‍යා පාද. සංඛ්‍යා පාදවල 1 කියන්නේ 10 බිඳුව. 10 පාදයෙන් 10 කියන්නේ 10 1. 100 කියන්නේ 10 2. 1000 කියන්නේ 10 3. එහෙනම් මෙතන 10 1 10 කියන්නේ. 10 1 කියන්නේ මෙන්න මේ අංක 1ට අදාළ පාට තමයි මෙතන තියෙන්නේ. හරි තුන්වෙනි වර්ණ 10 බලය. 10 බලය කියන්නේ මේ 10 නෙවෙයි හොඳේ. 10 නෙවෙයි මෙන්න මේක තමයි බලය. බලයනේ. බලය කියන්නේ මේ ඉලක්කම. එහෙනම් ඒක අංක 1 වෙන්න එපා. අංක 1 කියන්නේ මොන පාටද? දුඹුරු පාටයි. එහෙනම් ඔන්න ඔය විදියට.
හරි. ඕක තේරුම් නැත්නම් අපි අනිත් පැත්ත රිවර්ස් එකක් හදමු. දැන් මේක ඔයගොල්ලෝ මං හිතන්නේ තේරිලා ඇති. නොතේරෙන්න විදියක් නැහැ. අපි ඒ උනාට අනිත් පැත්තට නිකන් රිවර්ස් එකක් හදලා බලමු. එතකොට මේකේ අනිත් පැත්ත හදලා බලමු. හරි. මගේ ගාව තියෙනවා ප්‍රතිරෝධකයක්. ඔය ප්‍රතිරෝධකයේ වර්ණ වලලු තුන මෙන්න මෙහෙම තියෙනවා. තැඹිලි රතු රතු. තැඹිලි රතු රතු. හරිද? අපි මේ ප්‍රතිරෝධකයේ අගය හොයමු. දැන් ඉස්සෙල්ලා ඕගොල්ලන්ට දුන්නේ ඒක අනිත් පැත්ත. ඒතකොට තමයි අමාරු. ප්‍රතිරෝධකයේ අගය දීලා වර්ණ වලලු වල පාට හදනවා. දැන් අපි මේකේ අගය හොයමු. දැන් මේ පළවෙනි වර්ණ වලල්ලෙන් මොකද්ද කියවෙන්නේ? බැරි අය පොඩ්ඩක් හොඳට අහුන් ගන්න දෙන්න. තැඹිලි කියන වර්ණ වලල්ලෙන් කියවෙන්නේ මොන අංකයේද? කියවෙන්නේ මොකද්ද? දසස්ථානය. හරි දසස්ථානය. දෙවෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ මොකද්ද? ඒ කියන්නේ රතු කියන වර්ණ වලල්ලෙන් එක ස්ථානය. එක ස්ථානය. තුන්වෙනි වර්ණ වලල්ලෙන් කියවෙන්නේ මොකද්ද? 10 බලය. 10 බලය. 10 බලය. ඒ ටික පැහැදිලිනේ. එහෙනම් දසස්ථානය තැඹිලි නම් අංක කීයද? අංකය 3. එක ස්ථානය රතු නම් අංක කීයද? අංක 2. දසස්ථානය 10 රතු නම් 10 2. එතකොට අපිට එනවා 32 ගුණ කිරීම 10 2. 32 ගුණ කිරීම 10 2 කියන්නේ 10 වරක් 10 100යි. උත්තරේ එනවා කීයද? 3200යි යෝ. මේක අනිත් පැත්තට තමයි ඔය ඉස්සෙල්ලා ගානේ අහලා තියෙන්නේ. හරිද? මේ ක්‍රමේ මතක තියාගන්න. වර්ණ වලලු තුන හතරවෙනි වර්ණ වලල්ල මේ ගණනයට යොදාගන්නේ නැහැ. අපි හිතමු මෙතන හතරවෙනි වර්ණ වලල්ලේ තිබුණා කියලා රත්තරන් පාට, රන් පාට. පොඩ්ඩක් ඉන්න රන් පාට වල සාහනගේ මම බලන්න. හතරවෙනි වර්ණ වලල්ලේ තියෙනවලු රත්තරන් පාට. රන්වල සහනාගය 5%යි. රන්වල සහනාගය ධන හෝ ඍණ 5%යි. මට කියන්නේ මේකේ තේරුම මොකද්ද කියලා. මේ රන්වල අගය 5%යි කියන එකේ තේරුම මොකද්ද? ඉක්මනට රන්වල අගය 15%. ඒක තේරුම මොකද්ද? එක්කෙනෙක් කියන ඉක්මනට ධන හෝ ඍණ 5%යි සහනාගය. ඔව් 3200න් 105ක්. ඔව් අපි හොයමු මෙහෙම 3200න් 100න් 5ක් හොයමු. 0.2ට 0.2 කැපෙනවා. හරිද? 3200න් 100න් 5ක් හොයද්දි 0.2ට 0.2 කැපෙනවා. මෙතන 5 වරක් 2 10න් 0.1ක් ඉතුරුයි 5 වරක් 3 15යි 16යි. 3200න් 160ක් අඩු කරන්න. එනේ 160 නේ ආවේ. 3200න් 100න් 5 කියන්නේ 160යි. 3200න් 160ක් අඩු කරන්න. එතකොට එනවා 3040යි. 3040යි. 3200ට 160ක් එකතු කරන්න. 3360. 3360යි. මේක පිච්චුනොත් මේ ප්‍රතිරෝධකය පිච්චුනොත් මේකම නැත්තම් අපිට පුළුවන් 3040යි ඕම් වල ඉඳලා 3360යි ඕම් දක්වා ඕනම ප්‍රතිරෝධකයක් මේ වෙනුවට යොදා ගන්න. ඒ කියන්නේ 3040 41 42 ඔහම ගිහිල්ලා 3359 3360 වෙනකන් ඕනම ප්‍රතිරෝධකයක් මේකට ගැලපෙනවා. අන්න ඒක තමයි සහනගය කියන එකේ තේරුම. දැන් ඕගොල්ලන්ට මේ ප්‍රතිරෝධකයක වර්ණය අනුව අගය හොයන එක ඔච්චරයි තියෙන්නේ. ඊට එහාට දෙයක් නැහැ. හරිද? ওই ටික පුළුවන් නම් ඔච්චරයි. හරිද? ඒකට දස ස්ථානයේ එක ස්ථානයේ 10. අර විදියට ප්‍රතිරෝධකයේ දීලා එන්නත් පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට බය වෙන්න එපා. ඔය ගානේ අනිවාර්යෙන් මේ ටික දෙනවා. නොදී අරින්නේ.
මේ ටික දෙනවා. මේ ටික කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඒ ටික දෙනවා. එහෙම අර එකපාරට ඔහම නොදී අහන්නේ ඔයගොල්ලොන්ගෙන් මොනවත්ද? ගොඩක් වෙලාවට O level paper වල නෙවෙයි. මොන වගේ වයිද අහන්නේ? වාර විභාග paper වල. වාර විභාග paper වල මම ඕන තරම් දැකලා තියෙනවා. එහෙම අගයන් දීලා නැති. එහෙනම් මේ අරකේ උත්තරය ආවේ කීයද? දුඹුරු කළු දුඹුරු. හරි. අපි 8 වෙනි ප්‍රශ්නෙට යමු. හරි. 8 වෙනි ප්‍රශ්නේ රසදිය වලට සාපේක්ෂ වර්ණවලලු මැකිච් එකක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද? ඒක ටිකක් අවුලක් තියෙනවා එතකොට. වර්ණවලලු මැකිච් එකක ප්‍රතිරෝධය වෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා. හරිද? ඒක අපි හිතන තරම් ලේසි නෑ. වර්ණවලලු මැකුණම් ප්‍රතිරෝධය හොයන්න. රසදිය වලට සාපේක්ෂ මධ්‍යසාර උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස රසදියට සාපේක්ෂව වෙන්නේ නැති මධ්‍යසාර උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස වඩා සුදුසු වීමට බලපාන ප්‍රධාන හේතුව විය හැක්කේ. කියන්න බලන්න උත්තරේ. රසදිය මගින් පරිසර හානියක් සිදු විය හැකි වීම නිසා. පළවෙනි එකේ කියන මධ්‍යසාර වර්ණ ගැන්වීමෙන් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිමයි රසදියක් පුළුවන්. තාපාංකයේ ඉහළ ගයක් වැරදි එක. මධ්‍යසාර ගන්නේ මතක තියාගන්න. දැන් අපි දන්නවනේ උෂ්ණත්වමානව ද්‍රව දෙක ප්‍රධාන උෂ්ණත්වමාන ද්‍රව දෙක තමයි රසදිය හා මධ්‍යසාර. මේක ඉගෙනගෙන තියෙනවා. උෂ්ණත්වමානයක ඇතුළත පුරවන බල්බයේ පුරවන ද්‍රවයට තමයි කියන්නේ උෂ්ණත්වමාන ද්‍රවය. එතෙන්දී අපි රසදිය ගන්නවා මධ්‍යසාර ගන්නවා. හරිද? එතකොට මේ රසදිය ගත්තොත් මතක තියාගන්න රසදිය වල තාපාංකය 357යි සෙල්සියස්. රසදිය වල තාපාංකය සෙල්සියස් අංශක 357යි. 357 දක්වාම අනින්න පුළුවන්. ඍණ මොනවද කියන්නේ ඍණ ගන්න. කොහොම හරි මේ මධ්‍යසාර වඩාත් සුදුසු ඉහළ උෂ්ණත්වම අනින්න නෙවෙයි. මධ්‍යසාර වල තාපාංකය සෙල්සියස් අංශක 100ට අඩුයි. ඒක නිසා මධ්‍යසාර වල ඒකෙන් හදපු උෂ්ණත්වමානය වඩාත් සුදුසු වෙන්නේ පහළ උෂ්ණත්ව පරාසමනින්න. ඍණාගයන් මනින්න. ඒක නිසා ඒ තාපාංකයේ ඉහළගයක් ගැනීම කියන එක වැරදි. හරිද? තුන්වෙනි එකේ තියෙන පරිසර හානිය අනිවාර්යෙන් පරිසර හානියක් වෙනව රසදියම. ඒක තමයි උත්තරේට ගන්න වෙන්නේ. හරි. උත්තරේ ගන්න වෙන්නේ ඒක. ඔතනින් අපිට ගත්තොත් පළවෙනි එකත් අපිට ගන්න පුළුවන්. නමුත් ඒ වුණාට උත්තරේ ගත්තොත් රසදිය මගින් පරිසර හානිය. මිලාදික වීම ඒකත් හරි. ඉතින් ඒකත් රසදිය මිලාදිකයි. නමුත් ප්‍රධානම හේතුව වෙන්නේ ඔය උතන උත්තර තුනක් හරි. උත්තර තුනක් හරි. එකත් හරි, තුනත් හරි, හතරත් හරි. නමුත් ප්‍රධානම හේතුව වෙන්නේ පරිසර හානිය. මෙතනින් කියන්න මට හිතන විදිහට උත්තරේ එන්නේ පරිසර හානිය. මොකද රසදිය කියන්නේ විශාල වශයෙන් පරිසරයට අහිතකර බැර ලෝහයක්. විසසහිත සංඝටකයක්. හරිද? ඒවා ශරීරගත වුණාට පස්සේ පිළිකා ඇදෙනවා, උදිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඊළාට ශාක ආහාර දාම ඔස්සේ ජෛව එක්රැස් වීම එකතු සිද්ධ වෙනවා. ඒ කියන්නේ ශාක වලට ගිහිලා ශාක වලින් ආහාර දාම දිගේ ඉහළ පුරුක් වලට එකතු වෙනවා. එතකොට ඒක නිසා ඒක තමයි ප්‍රධාන හේතුව. 9. ශුක්‍රාණුවක් මගින් නිම්බයක් සංසේචනය වන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කුමන අවයවයේද? කියන උත්තරේ යලෝපිය නාලයේදී. යලෝපිය නාලයේදී. පැහැදිලි නේ. කෙච්චර ගැටලුවක් නැහැ ඔයගොල්ලන්ට පැලපිය නාලයේදී. බල යුග්මයක් මගින් ක්‍රියා කරන උපකරණ. මොකද්ද බල යුග්මයක් කියලා කියන්නේ? බල යුග්මයේ අර්ථ දක්වන්න බලන්න මතක එක්කෙනෙක් ඉක්මනට. බල යුග්මය කියන එක අර්ථ දක්වන්න. බල ගූර්ණය, බල යුග්මය මේ ටිකනේ අපි කතා කරන්නේ. බල යුග්මය. මොකද බල යුග්මයක් කියලා කියන්නේ? විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒකරේඛීය නොවන බල යුගල. අපව කියන්න විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒකරේඛීය නොවන එකම රේඛාවක නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. බල දෙකක් බල යුග්මයක් නම් වේ. ඔක අමතක නම් ලියා ගන්න. විශාලත් හරි ලේසි මතක තියාගන්න. මම කියන විදිහට මතක තියාගන්න. ඒක ඕකන ලේසි. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒකරේඛීය නොවන බල දෙකක් බල යුග්මයක් නම් වේ.
එක අගයන් තියෙන එක බලයක් නිව්ටන් 30 නම් අනිත් බලයක් නිව්ටන් 30යි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එක්කෙනෙක් අර පැත්තට අදිනකොට අනිත් එක්කෙනා මේ පැත්තට අදිනවා. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හැබැයි එක රේඛාවක නෙවෙයි. එක රේඛාවක නෙවෙයි නම් කරකවෙන්න ඕනේ. හරිද? එක රේඛාවක නම් හෙල වෙන්න බෑ. එතකොට සමතුලිත බල වෙනෝනේ. ඒක රේඛීය වෙනකොට කරකවෙනවා. දැන් බලන්න කරාමයක් කරනකොට ඇඟිලි දෙකේ විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒක රේඛාවක නෙවෙයි. එක ඇඟිල්ලකින් මේ පැත්තට කරකවනකොට අනිත් පැත්තට අනිත් ඇඟිල්ල. මොකක්ද උත්තරය ඔබේ? දෙවෙනි එක. ඈ සුක්කානම පාපැදියේ හැඩලය ජලකරාමය. සුක්කානම පාපැදියේ හැඬලය ජලකරාමය. මේම සුක්කානම නම් මෙහෙමනේ දෙපැත්තටනේ. එතකොට හරි. විශාලත්වය සමානයි විශාල. පාපැදියේ හැඬලයත් එහෙමමනේ. ජලකරාමයත් එහෙමමනේ. එහෙනම් ඔන්න බල යුග්මයි. ඔය ස්කුරු පුනියන කරකැවීම, ඒ වගේ ඒවා සමනල මුරිච්චියක් මේ කරකැවීම, ඒ වගේ ඒවා ජල මේ අපිට ගන්න පුළුවන් බල ඉදලකින් කොස්සකින් අතු කෑම බල යුග්මයම. එකක් එක අතක් මෙහෙට යටි අනිත් අත මෙහෙට. ඊට පස්සේ 11 විද්‍යුත් චුම්බක දැන් බල යුග්මයකදී ගූර්ණය වෙන හැටි දන්නවද? මතකද? බල යුග්මයකදී ගූර්ණය වෙන හැටි. බල යුග්මයකදී බල ගූර්ණය වෙන සමීකරණය. බලය ගුණ කිරීම බල දෙක ක්‍රියා කරන ලම්බ දෙක. ඕ එක බලයක අගය වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ. බල ගූර්ණය වෙන්නේ එහෙමයි. බල යුග්මයකදී බල ගූර්ණය වෙන එක බලයක අගය වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ. එහෙමනේ. මේකත් මෙතෙන් ඒවා පැහැදිලි කරන්නම් පොඩ්ඩක්. දැන් මේ තියෙන්නේ සුක්කානම කියලා හිතන්න. මෙතන ඉඳලා මෙතෙන්ට 0.5 මීටර. හරිද? සෙන්ටිමීටර 5යි කියලා හිතන්නකෝ. බස් එක සුක්කානම. මේ පැත්තට තල්ලු කරන මේ අතින් මේ පැත්තට තල්ලු කරන මේ අතින් මේක නිව්ටන් 30ක බලයක් නම් මේක නිව්ටන් 30ක් කියන පරණ ලොරියක් කියලා හිතමු. හරිද? අමාරු කරකවන ඉන්න ගේමක් දීලා කරකවමු. එතකොට අපි හිතමු ඔන්න බල ගූර්ණය සමානයි. බල ගූර්ණය සමානයි. එක බලයක අගය මේ දෙකේ එකක අගය ගන්න 30 වැඩි කරන බල දෙක අතර ලම්බක දුර 0.5 උත්තරයක් එයි 15 නිව්ටන් මීටර. ඔන්න ඔහමයි බල ගූර්ණය වෙන්නේ. එක බලයක අගය වැඩි කරනවා බල දෙක අතර ලම්බක දුරේ. හරි අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කියන්න බලන්න. උත්තරේ කියන්න බලන්න. දෙවැනි එක දෙවැනි එක. හරියට මම දැනට පොඩ්ඩක් ඉන්න ටිකක් දාගන්නවා. ඉවෙන්නේ නැහැ. පළවෙනි එකේ කියනවා මාධ්‍යංශු කම්පණය වීමකින් තොරව ගමන් කළ හැකිය. විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ එකිනෙකට ලම්බකව කම්පණය වන විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් ඇති. හොඳට අහගෙන ඉන්න. අර්ථයක් කියමු හොඳට අහගෙන ඉන්න. එකිනෙකට ලම්බක තල දෙකක කම්පණය වන විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් ඇති. එම තල දෙකටම ලම්බක තලයක කම්පනය මේ ගමන් ගන්නා. එම තල දෙකටම ලම්බක තලයක ගමන් ගන්නා තරංග වලට අපි කියන විද්‍යුත් චුම්බක තරංග. ඔය සූර්යාගේ ඉඳලා පොළවට එන්නේ හැම එකක්ම විද්‍යුත් චුම්බක තරංග. මේ විද්‍යුත් චුම්බක තරංග අපි සංඛ්‍යාතය අඩුම එකේ ඉඳලා සංඛ්‍යාතය වැඩිම තරංගයට පෙළ ගස්සනවා. විද්‍යුත් චුම්බක තරංග සංඛ්‍යාතය වැඩිම තරංගයේ සිට සංඛ්‍යාතය අඩුම තරංගයට පේලියට ලිව්වම ඒකට කියන නම තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. හරිද? දැන් එතන පටන් ගන්නේ ගුවන් විදුලි තරංග වලින්.
ගුවන් විදුලි තරංග, රූපවාහිනී තරංග, සුද්ධ තරංග, අදෝරක්ත කිරණ ඊළඟ අපිට පේන ටික. ආලෝකය. ආලෝකය ඊළඟ පාරජම්බුල කිරණ ඊළඟ එක්ස් කිරණ, ගැමා කිරණ. ඔය විදිහට නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය එන්නේ. අප වරක් යන ගුවන් විදුලි තරංග, රූපවාහිනී තරංග සංඛ්‍යාතයේ අඩුම ගුවන් විදුලි, වැඩිම ගැමා කිරණ. ගුවන් විදුලි තරංග, රූපවාහිනී තරංග, සුද්ධ තරංග, අදෝරක්ත කිරණ, ඊට පස්සේ දෘශ්‍ය ආලෝකය අපිට පේන ටික. ඒකත් නිල් කොළ කහ තැඹිලි නෑ. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම්. ඔය විදිහට පාට් ටික වෙනවා. උඩිය මේ පැත්තේ තියෙන රතු. R වල IR වලට පස්සේ R. ඊට පස්සේ ආලෝකයෙන් පස්සේ පාරජම්බුල වීනේ අන්තිමට දම්නේ දම් වලට කියන්නේ වයලට්. දම් වලට පස්සේ UV අල්ට්‍රා වයලට් පාරජම්බුල. ඊට පස්සේ X කිරණ, ඊට පස්සේ ගැමා කිරණ. මොන විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේදී ඒ ගමන් කරන්නේ විද්‍යුත් චුම්බක තරංගනේ. එහෙනම් ඒවයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ එකිනෙකට ලම්බක තල දෙකක. අපි අඳින්නේ මෙහෙමයි. හරිද? අපි තල තුනක් අඳිනවා. මේ y අක්ෂය, මේ x අක්ෂය, මේ තියෙන z අක්ෂය. y අක්ෂය මෙහෙම ඔන්න y අක්ෂයේ කම්පණය වෙන විද්‍යුත් ශේෂ්ඨයක් තියෙනවා. z අක්ෂයේ කම්පණය වෙන චුම්බක ශේෂ්ඨයක් තියෙනවා. මෙහෙම මේ අතට. හරි? මේක y, මේක z, මේක x. y අක්ෂයේ දැන් මේ තියෙන y අක්ෂය. y අක්ෂයේ කම්පණය වෙන විද්‍යුත් ශේෂ්ඨයක් තියෙනවා. z අක්ෂයේ කම්පණය වෙන චුම්බක ශේෂ්ඨයක් තියෙනවා. ඒ තල දෙකටම ලම්බක x තලයේ ගමන් කරනවා. මෙන්න මේ වගේ තරංග වලට තමයි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා. හරිද? එකිනෙකට ලම්බක තල දෙකක කම්පණය වෙන විද්‍යුත් ශේෂ්ඨයක් හා චුම්බක ශේෂ්ඨයක් ඇත. එම තල දෙකටම ලම්බක තලයක ගමන් කරනවා. හරි. දැන් අපි බලමු උත්තරේ. පළවෙනි එකේ කියන මාධ්‍යාංශ කම්පණය වීමකින් තොරව ගමන් කළ හැකිය. දෙවෙනි කියන එකිනෙකට සමාන්තර විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨ වගේ නැති වේ. තීර්යක තරංග ආකාරයට ප්‍රචාරණය වේ. රික්තකයක් තුල ප්‍රවේගය 3 වැඩි කිරීම 18යි. අන්තිම එක හරි. ඕනම විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් ගන්නේ රික්තකයක් තුලදී 3 වැඩි කිරීම 18 ප්‍රවේගයෙන්. ආලෝකයේ ප්‍රවේගය ඔයගොල්ලෝ දන්නවනේ ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 18ට. ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඕනෑම විද්‍යුත් චුම්බක තරංගයක් 3 වැඩි කිරීම 18ට. ඒක හරි. ඊළඟ තීර්යක තරංගය. ඒකත් හරි. අංශු කම්පණය වෙන්නේ ලම්බක. එහෙනම් වැරදි උත්තරේ වෙන්නේ එක්ක 1 එක්ක 2. මොකද්ද උත්තරේ? උත්තරේ දෙකනේ. එකිනෙකට සමාන්තර නෙවෙයි එන්න ඕන මොකද්ද? එකිනෙකට ලම්බක. දෙක උත්තර වැරදි. මිනිසාට වැළඳෙන රෝග අතර බෝ නොවන රෝගය කුමක්ද? ලේසි එකක්. කියන්න බලන්න. ලේසි වුණාට ඔයත් වරද්දන ඕගොල්ලෝ. දියවැඩියා දියවැඩියාව. ක්ෂය රෝගය කාගෙන්ද බෝ වෙන්නේ? බැක්ටීරියාවකයි. බැක්ටීරියාවකකින්. කවුද බැක්ටීරියාවේ නම? Mycobacterium tuberculosis. හරිද? Mycobacterium tuberculosis කියන්නේ ක්ෂය රෝගය හැදෙන්නේ පෙනහැලි ආශ්‍රිතව. කොහොමද බෝ වෙන්නේ ක්ෂය රෝගය? බෝ වෙන විදිය මොකද්ද ක්ෂය රෝගය? ක්ෂය රෝගය බෝ වෙන විදිය? ක්ෂය රෝගය බෝ වෙන්නේ වාතයෙන්. ඔය දැන් මේ දවස්වල අපි COVID-19 බෝ වෙන විදිය කතා කරනවානේ වාතයෙන්. ඒවා බිඳිති ඇවිල්ලා ඒ මිනිස්සෙක්ගේ ඇඟේ තියෙන ඒවා එළියට ඇවිල්ලා වාතය හරහා තමයි ඒ වගේම තමයි ක්ෂය රෝගය. කහින මිනිස්සෙක් ගාව හිටියොත් අපේ ඇඟට එන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපේ ප්‍රතිශක්තිය අඩු වුණාම අපේ ශරීරය දුර්වල වුණාම තමයි ওই රෝග අපිට වැළඳෙන්නේ. يعني අපි මේ ඔග වැළඳෙන එකක් තමයි දුෂ්පෝෂණය. තව එකක් තමයි මද්යසාර මත්පැන් අධික ඒවා අධික ලෙස භාවිතය. අනිත් එක තමයි පුළුවන් තරම් වෙහෙස වෙලා වැඩ කරන එක. يعني අර අධික වෙහෙස තෙහෙට්ටුව අර නොනවත්වා වැඩ කිරීම මේ වගේ අයට මේව හැදෙන්න පුළුවන්. හරි ක්ෂය රෝගය. ඊට පස්සේ උණ සන්නිපා ක්ෂය රෝගය හැදුනම මොකද්ද වෙන්නේ? ක්ෂය රෝගය හැදුනම පෙනහැලි මේ බැක්ටීරියාව ආසාදනය වෙනවා. අධික කැස්සක් ඇති වෙනවා. ඊටම කැස්සක් ඇති වෙනවා. ඊට පස්සේ කහිනකොට ලේ පිට වෙනවා. හරිද? පෙනහැල්ලේ කෑලි කැඩෙනවා. ඔවා තමයි තියෙන්නේ. විනාඩියක් දෙන්න. උණ සන්නිපාතය හදන්නේ මතක තියාගන්න දැන් ක්ෂය රෝගය ගැන මම කතා කරා අන්තිමට කිව්වේ පෙනහැලි කැඩෙනවා. පෙනහැලිත් එක අන්තිම කාලේ වෙනකොට කැස්ස එක්ක පිට වෙනවා රුධිරය. ශරීරය කෘස වෙනවා. හරිද? ශරීරය කෘස වෙනවා. මේ ඒක නිසා මේ
කැහැලා අන්තිමට පෙනහැලි හුස්ම ගන්න බැරුව තමයි මැරෙන්නේ. උණ සන්නිපාතය හැදෙන්නේ ජලයෙන් හා ආහාර වලින්. අපිරිසිදු ආහාර හා අපිරිසිදු ජලයේ ජීවත් වෙන බැක්ටීරියාව. ඒතර උණ සන්නිපාතය හදන බැක්ටීරියාවගේ නම තමයි සල්මොනෙල්ලා. සල්මොනෙල්ලා බැක්ටීරියාව මේකට කියන්නේ ටයිෆොයිඩ් උණ කියලා. අධික වේදනාවක් උදරයේ අධික වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ උණ හැදෙනවා. හන්දිපත් රිදෙනවා කාලයක් තිස්සේ අමාරුයි ශරීරයට ගොඩාක් කල් යනකම් අමාරුයි මේක හැදුනට පස්සේ එන්නත් මේ ඔපරේට් මේ අර ඉන්ජෙක්ෂන් කෝස් එකක් වගේ කරලා තමයි අන්තිමට මේවට ප්‍රතිකාර කරන්නේ ඊට පස්සේ ජල බීතිකාව කියන්නේ වෛරසයක් මගින් වැළඳෙන රෝගයක් රේබීස් කියන වෛරසය රේබීස් මේවාගේ වාහකය මේ වෛරසයේ වාහකය විදියට බල්ලෝ පූසෝ වවුල්ලු හා ශීරපායි සතුන් ඔය මුගටියෝ ලේන්නු වගේ යවුම් බලපාන්න පුළුවන් ජල බීතිකාව. ඒ ජල බීතිකාව හැදුනම අර තියෙනවා මොකක්ද අර බයවල් ඇති වෙනවනේ. ජලයට බය ඇති වෙනෝ ආලෝකයට බය ඇති වෙනෝ. හරිද? ඒකනේ ඔයගොල්ලෝ දැකලා තියෙ ඔය ජල බීතිකාව හැදිච්ච මිනිස්සු ගාවට වතුර ටිකක් ලං කරනකොට දැකලා තියෙද එහෙම වීඩියෝ බලන්න අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා. මේ හයිඩ්‍රොෆෝබියා කියලා කියන්නේ වතුර ටිකක් ලං කරනකොට කෑ ගහන වතුර වලට සමහර වෙලාවට අර ඇඳන් වල තියලා බැඳලා තියෙන්නේ කටින් සෙම දානවා හරිද වතුර දානවා වතුර බොන්න බෑ මේ හරිය වතුර ගෑවෙනකොට රිදෙනවා අධික වේදනාවක් ඇති වෙනවා හරිද සමහර අය ආලෝකයට බයයි ඒ වගේ මේක හැදුනොත් මේ ගොඩක් වෙලාවට හොඳ කරන්න බෑ හරිද ඒ වගේ අර පිස්සු ඇටිලා මොලේ ස්නායු වලට බලපාන ස්නායු වෙනස් වෙලා තමයි මැරෙන්නේ හරි ඒ ඇති එකට අපි 13 වෙනි ප්‍රශ්නෙට යමු බහිශ්‍රාවී කෘත්‍යයක් ඉටු නොකරන්නේ පහත කුමකින්ද කියන උත්තරේ ඉක්මනට අග්න්‍යාශයෙන් බහිශ්‍රාවී සමෙන් දහඩිය රුක්ක වලින් මුත්‍රා පෙනහළු වලින් මොනවද ප්‍රාශ්වාස වාතය අග්න්‍යාසයෙන් මොකුත් නැහැ අග්න්‍යාසය කියන්නේ මම මෙහෙම අහුවොත් ඕගොල්ලෝගේ මේ වගේ ප්‍රශ්නයක් අන්තරා සර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරා සර්ග ග්‍රන්ථියක් ලෙසද ක්‍රියා කරන අවයවයක් මොකක්ද උත්තරේ අන්තරා සර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරා සර්ග ග්‍රන්ථියක් ලෙසද ක්‍රියා කරන අවයවයක් වන්නේ කියලා මම ප්‍රශ්නයක් අහුවා උත්තරේ දැන් මේ 13 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 ඒක නෙමෙයි මම අහන්නේ අලුත් ප්‍රශ්නයක් හරිද අන්තරා සර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරා සර්ග ග්‍රන්ථියක් ලෙස ක්‍රියා කරන අවයවයක් වන්නේ අග්න්‍යාශය අග්න්‍යාසය නේ අග්න්‍යාසය ඇයි එහෙම කියන්නේ අන්තරා සර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරා සර්ග ග්‍රන්ථියක් අන්තරා සර්ග ග්‍රන්ථියක් කියන්නේ මතක තියාගන්න හෝමෝන නිපදවන ග්‍රන්ථි. එහෙම නැත්නම් අපි ඒකට කියන නිර්නාල ග්‍රන්ථි. අපේ ශරීරයේ විවිධ ග්‍රන්ථි කිහිපයක් තියෙන හෝමෝන නිපදවන මෙතන තියෙන පිටියුටරි ග්‍රන්ථිය ඔළුවේ. හරිද? ඒ කියන්නේ මොලේ මැද හරිය තියෙන පිටියුටරි ග්‍රන්ථිය. මෙතන තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය. ඊට පස්සේ අග්න්‍යාසය කියන්නේ අන්තරා සර්ග ග්‍රන්ථියක්. ඒකෙන් නිපදවන ඉන්සියුලින් හා ග්ලූකගන් කියන හෝමෝන. ඊට පස්සේ අධිරුක්ක ග්‍රන්ථි. අධිරුක්කය හරිද පිරිමින්ගේ නම් රුෂණ කෝෂ ස්ත්‍රීන්ගේ නම් ඩිම්බ කෝෂ මේවා ඇවිල්ලා අන්තරාසර්ග ග්‍රන්ථි ඊට පස්සේ බාහිරාසර්ග ග්‍රන්ථි කියලා කියන්නේ වෙනත් ශ්‍රාවයන් නිපදවන ඔය දහඩිය නිපදවන ආමාශයික යුෂය යුෂ වර්ග අක්මාවේ විවිධ ශ්‍රාවයන් නිපදවන අන්න ඒවට කියන බාහිරාසර්ග ග්‍රන්ථි එතකොට අග්න්‍යාසය ওই දෙකම තියෙනවා හෝමෝනත් නිපදවනවා ඊට අමතරව ආහාර ජීර්ණයට වැදගත් වෙන අග්න්‍යාශයික යුෂයත් නිපදවනවා ඒක නිසා මතක තියාගන්න ප්‍රසිද්ධ ප්‍රශ්න හැබැයි පේපර් වල වැඩිපුර තියෙනවා මම අහන්නේ. දැන් අතර අග්න්‍යාසයට ඔන්න තව ඉදිකට අපිට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? අන්තරාසර්ග ග්‍රන්ථියක් මෙන්ම බාහිරාසර්ග ග්‍රන්ථියක් ලෙසද ක්‍රියා කරන අවයවයක් වන්නේ උත්තරය අග්න්‍යාසය. හරි. අපි 14 වෙනි ප්‍රශ්නයට යමු. ගිනි අඟුරු කැබැල්ලක් යටිපතුලේ ගැටුණු පුද්ගලයෙකුගේ පාදය ශනිකව ඉහළට එසවුනි. මේ ක්‍රියාත්මක වන ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. ඔය මොකක්වත් ඕනේ නැහැ. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය කියලා ප්‍රශ්නය අහුවත් ඔකට උත්තරය ලියන්න පුළුවන්. මොකද උත්තරේ? ප්‍රතික චාපය. ප්‍රතික චාපය. ස්නායු පද්ධතිය ගැන කතා කරද්දී අපි දන්නවා ස්නායු පද්ධතිය හැඩගැහිලා තියෙන්නේ ශරීරයේ
අපිට දන්නවා උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේදී අවයව අතර සම්බන්ධීකරණය කරන්නේ. නැත්නම් අපි කියන එකට සමායෝජනය. සමායෝජනය කියන්නේ අවයව අතර මනා සම්බන්ධීකරණයනේ. ඔය වචනවල තේරුම. එහෙම මතක තියාගන්න. සමායෝජනය කියන්නේ උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේදී අවයව අතර මනා සම්බන්ධීකරණය. දැන් මොනවා හරි දෙයක් පරිසරයේ වෙනස් වෙනවා නම් අපි ඒකට කියන උත්තේජයක්. පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීමට දැක්කන උත්තේජයක් කියලා. ඒක එළියම වෙන්න ඕනේ ඇඟ ඇතුළෙත් හරි. ඇඟ ඇතුළට කියන්නේ අභ්‍යන්තර පරිසරය. එළියට කියන්නේ බාහිර පරිසරය. අභ්‍යන්තර හෝ බාහිර පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීමට කියන උත්තේජ කියලා. ඒ උත්තේජ අපිට දැනෙනවා. හරිද? අපි ඒවා ගන්නවා, ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගන්නේ ප්‍රතිග්‍රාහක වලින්. අපි මේ උත්තේජ ග්‍රහණය කරගන්නේ ප්‍රතිග්‍රාහක වලින්. ඇස, කන, නාසය, දිව සම. ඔයින් තමයි අපි ඒවා දැනගන්නේ. රත් වෙනවා නම් පරිසරේ, සීතල වෙනවා නම් පරිසරේ, සුවඳ ගඳ සුවඳ වෙනස් වෙනවා නම් මොනවා හරි දෙයක් අපිට එනවා නම් අපේ දිහාට ඔක වෙනස් වෙනවා අපි බලාගන්නේ මොනවයින්ද මේ සංවේදී ඉන්ද්‍රිය නැත්නම් ප්‍රතිග්‍රාහක වලින්. ඊට පස්සේ ඒ වයින් පණිවිඩය යවන මොලේට. මෙන්න මෙහෙම දෙයක් වෙනස් වෙනවා. මොලෙන් පණිවිඩය යවනොත් ඒකට ප්‍රතිචාර දක්වන අය ගාවට. ඒවට කියන්නේ කාරක කියලා. කාරක විදියට වෙන්නේ ග්‍රන්ථි හා පේශි. කවුරු හරි ගහන්න එනවා නම් දුවනවා. ඇඟට මොනවා හරි දෙයක් එනවා නම් අපි එක පැත්තකට පනිනවා. හරිද? ගන්ධ සුවඳ දැනෙනවා නම් එතනින් ඉවත් වෙනවා. රත් වෙනවා නම් එතනින් අයින් වෙනවා. ඒවනේ අපි ඒ වගේ දැන් මෙතන තියෙන ගිනි අඟුරු කෑල්ලක් ගෑවෙනවා ටක් ගාලා කකුල ඇදලා ගන්නවා. හරිද? එතකොට එතන කාරක. එතකොට මේ උත්තේජ වලින් ගත්ත මොලයට යවුවා මොලෙන් කාරක වලට යවුවා. මෙන්න මේ සම්බන්ධීකරණය කරන්නේ සමායෝජනය. ඔකට කියන්නේ සමායෝජනය. ඒකට හැඩගැහිච්ච ස්නායු පද්ධතියේ තියෙන කෘත්‍යමය ඒකකයේ විදිහට අපි සලකන්නේ ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපය කියන්නේ ස්නායු තුනක් එකට එක්කව වෙලා හැදිච්ච මාර්ගය. මට කියන්නේ ප්‍රතීක ඡාපයේ තියෙන ස්නායු තුන නියුරෝන තුනක මාර්ගයක්. මට කියන්නේ ඒකේ තියෙන නියුරෝන තුන පටන් ගන්නේ කවුද? පටන් ගන්නේ කාගෙන්ද? මොන නියුරෝනේද? සංවේදක නියුරෝනේ. ඒ කියන්නේ මේ අර හැමනම් හැමේ ඉඳලා මොලේට පණිවිඩය යන්නේ සංවේදක නියුරෝනේ. මොලේදී ඒ මොලේ ඇතුලේ තියෙන ස්නායුවකින් ඒක මාරු කරන තව එක්කෙනෙකුට. එයා තමයි අතරමැදි නියුරෝනේ අන්තර්හාර. සංවේදක නියුරෝනේ අන්තර්හාර නියුරෝනේ ඊට පස්සේ එතනින් පණිවිඩය යනවා පේශියට හෝ ග්‍රන්ථියට කාරකයට. එයාට කියන චාලක නියුරෝනේ. ඔන්න ඔය ටික එකට එක්කහුණාම තමයි ප්‍රතීක ඡාපය කියන්නේ. ඒතර මම ප්‍රතීක ඡාපය ලිව්වොත් මට මෙහෙම ලියන්න පුළුවන්. හරිද? ප්‍රතීක ඡාපය මේක තමයි ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. කියන්නේ කාර්යයක් විදියට කාර්යයක් කරන්න හැඩගැහිච්ච ඒකකය. පටන් ගන්න ප්‍රතිග්‍රාහකය. ප්‍රතිග්‍රාහකය කියන්නේ අස කන නාසය දිව සම. ඒවයිනේ අපි දැනගන්නේ. ඊට පස්සේ යනවා සංවේදක නියුරෝනය. සංවේදක නියුරෝනය. ඊළඟ අතරමැදි එක්කෙනා අන්තර්හාර නියුරෝනය. අන්තර්හාර නියුරෝනය. ඊළඟ චාලක නියුරෝනය. චාලක නියුරෝනය. ඊළඟ කාරකය. කාරකය. ප්‍රතිග්‍රාහකය, සංවේදක නියුරෝනය, අන්තර්හාර නියුරෝනය, චාලක නියුරෝනය, කාරකය. හරි. ඔය විදියට අපිට ගණන් අපි දන්නවා මේ උත්තේජයකට ප්‍රතිචාර දක්වීමේදී පරිවිඩය ගමන් කරනවා කියලා. මෙන්න මේ තමයි කෘත්‍යමය ඒකකය. ස්ථායි පද්ධතියේ කෘත්‍යමය ඒකකය. මේකට කියන්නේ කෘත්‍යමය ඒකකය කියලා. කෘත්‍යමය ඒකකය. ව්‍යුහමය ඒකකය මොකක්ද ඇහුවොත්? ව්‍යුහමය ඒකකය මොකක්ද ඇහුවොත්? එක සෛලයක්. එතකොට මේ එක සෛලයකට කියනම නියුරෝන. කෘත්‍යමය ඒකකය මොකද්ද? ප්‍රතීක ඡාපය. ඉතින් ප්‍රතීක ඡාපය. හරි. හරි. එන එක උත්තරේ එක. 15. සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවන වේගය කෙරෙහි බල නොපාන්නේ. මොකක්ද උත්තරේ? සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවන වේගය කෙරෙහි බල නොපාන්නේ. මට කියන්න ද්‍රාව්‍යතාවය කියන එකේ තේරුම කවුරු හරි? ද්‍රාව්‍යතාවය. ද්‍රාව්‍යතාවය.
මම මෙහෙම ඕනේ නැහැ. මම මෙහෙම ගන්නම්කෝ. ලුණු ටිකක් ජලයේ දිය වෙනවා. එතකොට හැදෙන ලුණු ද්‍රාවණයක්. දරාගෙන ඉන්න. ලුණු ජලයේ දිය වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් නේ ලුණු ජලයේ දිය වෙනවා. එතකොට හැදෙන ලුණු ද්‍රාවණයක්. ඔතන ඔය ලුණු වලටයි ජලයටයි කියන නම් දෙක මට කියන්න. ලුණු වලටයි ජලයටයි කියන නම් දෙක. ද්‍රාවණය ද්‍රාවකය. ඔව් ලුණු ද්‍රාවණයද ලුණු වලට කියන්නේ ද්‍රාව්‍යය. ද්‍රාව්‍යය. හරිද? ලුණු ද්‍රාව්‍යය. ජලය ද්‍රාවකය. ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය වුණාම ද්‍රාවණයක් හැදෙනවා. මම ඒක මෙතන ලියන්නම්. ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය වුණාම ද්‍රාවණයක් හැදෙනවා. හරිද? මෙන්න මේවා මේකේ දියවීමට ඇති හැකියාවට තමයි කියන්නේ ද්‍රාව්‍යතාවය කියන්නේ. ද්‍රාව්‍යතාවය කියන්නේ දිය වෙන කොච්චර දිය වෙනවද කියන එක. අපි ඒකේ අර්ථ දැක්වීම බලමු පොඩ්ඩක්. දැන් මෙතන නම් වෙන්නේ මොකද්ද? ලුණු දිය වෙනෝ ජලයේ එතකොට හැදෙන ලුණු ද්‍රාවණය. ලුණු ද්‍රාවණය. ඔකනේ වෙන්නේ. ලුණු ජලයේ දිය වුණාම ලුණු ද්‍රාවණය හැදෙනවා. එතකොට මේ ද්‍රාව්‍යතාවය ජලයේ ලුණු වල දියවීමේ හැකියාව කෙරෙහි බලපාන සාධක තියෙනවා. මම මේ ද්‍රාව්‍යතාවය කියන එක ඉස්සලා අර්ථ දක්වන්න. කිසියම් උෂ්ණත්වයකදී ද්‍රාවකයක ග්‍රෑම් 100ක ජලය ගන්න ග්‍රෑම් 100ක දියවිය හැකි උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය මෙන්න උපරිම වේගෙ දිය වෙන්න පුළුවන් මෙච්චරයි. උපරිම කියන්නේ මේකයි. මේකට ටික ටික දදා දිය කරන පතුලේ ඉතුරු නොවන තාක්කල් දිය කරනවා. ඔන්න පතුලේ කොච්චර කලවම් කරත් පතුලේ ඉතුරු වෙනවා කියන්නේ ඒක තේරුම මොකක්ද? දැන් ඔයගොල්ලෝ සීනි ගත්තා කියලා හිතන්නකෝ. සීනි හැන්දක් දානවා. කලවම් කරනවා දිය වෙනවා. තව හැන්දක් දානවා. කලවම් කරනවා දිය වෙනවා. ඔහොම දාගෙන යද්දි හැන්දි 5ක් විතර දාද්දි කොච්චර කලවම් කරත් දිය වෙලා නැහැ. පතුලේ ඉතුරු වෙනවා. එහෙනම් ඔන්න දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වෙලා ඉවරයි. ඒ උෂ්ණත්වයේදී කිසියම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල යන්නේ ග්‍රෑම් 100ක් ග්‍රෑම් 100ක් තුල දියවිය හැකි උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකය තුල එම ද්‍රාව්‍යයේ ද්‍රාව්‍යතාව නම් වේ. එතකොට මේ ද්‍රාව්‍යතාවයේ කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා. අන්න ඒක තමයි මේකේ අහලා තියෙන්නේ. ඒ සාධක තුන තමයි එකක් උෂ්ණත්වය. අනිත් එක තමයි ද්‍රාවකයේ ස්වභාවය. අනිත් එක තමයි ද්‍රාව්‍යයේ ස්වභාවය. උෂ්ණත්වය වැඩි වෙන්න ලේසියෙන් දිය වෙනවා. උෂ්ණත්වය වැඩි කරන්න දැන් ඕගොල්ලෝගෙන් අහන්න පුළුවන් මෙහෙම දිය වෙලා තියෙන ද්‍රව්‍යයක් තියෙන දිය වෙලා පතුලේ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. කියන්නේ උපරිම දිය වෙලා ඉවරයි. උපරිම දිය වුණාම මේ කියන්නේ සංතෘප්ත අවස්ථාවට ආවා කියලා. සංතෘප්ත අවස්ථාවට අවිල ඉවරයි. තව දිය කරන්න බැරි විදිහට ඉතුරු වෙලා තියෙනවා. එහෙම වෙලාවක ඒ ටිකක් දිය කරන්න නම් හරිද? ඒ ටිකක් දිය කරන්න නම් අපි කරන්න ඕන මොකද්ද? එතකොට අපි කරන්න ඕන මේක මොකක් කරන්න ඕනද? මේක රත් කරන්න ඕන. මේක රත් කරනකොට මතක තියාගන්න මේක රත් කරනකොට අනිවාර්යෙන් අර දිය වෙච්ච ටිකක් දිය වෙනවා. උෂ්ණත්වය වැඩි කරන්න ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. එහෙනම් ඔන්න මේක අපිට ගන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කරනකොට ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. අනිත් එක තමයි ද්‍රාවකයේ ස්වභාවය. ද්‍රාව්‍ය ස්වභාවය. ඒක මොකද්ද? ඒක ගැන අපි ඉගෙන ගන්න. දැන් ඔය කතා කරන්නේ භූමි තෙල් වල කොහොල්ල දිය වෙනවා ජලයේ දිය වෙන්නේ. හරිද? ජලයේ ලුණු දිය වෙනවා පෙට්‍රල් වල දිය වෙන්නේ නැහැ. අන්න ද්‍රාවකයේ ද්‍රාව්‍ය ස්වභාවය. හරිද? ඊට පස්සේ භෞතික ස්වභාවයත් ඔතෙන්දි ගන්න පුළුවන්. ලුණු කැටද ඉක්මනට දිය වෙන්නේ ලුණු කුඩුද? අන්න ඒකත් කියන්න පොඩ්ඩක්. කැටද කුඩුද ඉක්මනට දිය වෙන්නේ? අපිට ලේසියෙන් දිය කරන්න පුළුවන් කැටද කුඩුද? එහෙනම් භෞතික ස්වභාවයත් ඔතෙන්දි පොඩ්ඩක් ගන්න පුළුවන්. හරි. මට එහෙනම් කියන්නේ මේකේ උත්තරේ කීයද කියලා දැන්. ඔය ටික තේරුණා නම් ඔයගොල්ලන්ට පුළුවන්. මොකක්ද උත්තරේ? තුන්වෙනි එක
තුන්වෙනි එකනේ. වෙනි භෞතික ස්වභාවය කෙරෙහි අපිට ජලයේ දියවන වේගය කෙරෙහි බලපානවා. උෂ්ණත්වය බලපානවා. ඒතකොට උෂ්ණත්වයමනේ හතරවෙනි එකේ තියෙන්නේ නේ. හතරවෙනි එකේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික සෙල්සියස් අංශක 70 දක්වා රත් කිරීම. ඒකට උත්තරේ එන්නේ 3. 16 ආලෝක විමෝචක ඩයෝඩ යොදා තනූ පරිපථයක් රූපයේ දැක්වේ S1 හා S2 සංවෘත කළ විට මට කියන්න බලන්න උත්තරේ. උත්තරේ කියන්නේ ඉක්මනට. B හා C දැල්වේ B හා C දැල්වේ. වෙන කිසිවක් නොදැල්වේ. අනිත් අය අපිට ගන්න වෙන්නේ කිසිවක් නොදැල්වේ නේ. ඇයි කිසිවක් නොදැල්වේ ගන්න? කිසිවක් නොදැල්වේ තමයි ගන්න වෙන්නේ. උත්තර මන් දන්නේ උත්තර ප්‍රත්‍යය මොනවද කියලා. අපි අපේ තර්කයට අනුව අපි උත්තර ගහමු. ඈ මොකද්ද හේතුව? කිසිවක් නොදැල්වේ කියලා අපි උත්තරේ ගන්නවා නම් ඒකට හේතුව මොකද්ද? හරි. ඔව්. උත්තරේ අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන එක වියලි කෝෂයයි. එක වියලි කෝෂයකින් ඕගොල්ලෝ ඉලෙක්ට්‍රොනික වල දිගිනගෙන තියෙනවා. එක වියලි කෝෂයකින් LED එකක් දැල්වන්න පුළුවන්ද බැරිද? බෑනේ. එහෙනම් අපිට උත්තරේ යන්න වෙන්නේ 4. 4 ගන්න වෙන්නේ. මම දන්නේ මම පොත බැලුවේ නෑ. මේ හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන මෙන්න මේ පැත්තක තියෙන 3V කියලා නේ. මෙන්න මේක වෙන්නේ නැති සමහර විට මෙතන මේ වෝල්ටීයතාව. මේක මෙන්න මෙහෙ තියෙන එකයි මම මේ අපි එහෙම වුණොත් උත්තරයක් ගන්න වෙනවා. මේ මෙතන මේ කෝෂයේ වෝල්ටීයතාව 3 වෝල්ට්ලු. එහෙනම් මොකද දැල් වෙන්නේ? B හා C දැල්වේ B හා C. එහෙමනම් අපිට උත්තරේ B හා C වලට යන්න වෙනවා. මොකද අපි දන්නවා ඩයෝඩයක් කරහා විදුලිය ගමන් කරන්නේ හැමතිස්සෙම ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට විතරයි. එතකොට මෙතන මම ඒක අඳුර පෙන්නන්න. මෙතන කෝෂයේ 3 වෝල්ට් කියලා පැත්තකින් යන වෙන පැත්තක තියෙනවා. ඒක නිසා අපිට උත්තරයක් ගන්න වෙනවා. නැත්තම් 1.5 වෝල්ට් කියලා හිතාගෙන උත්තරේ ගන්න. කෝෂයගේ දීලා නැත්තම් වියලි කෝෂයක් කියලා තියෙන නිසා 1.5 කියලා ගන්න. දැන් මෙතන කෝෂයගේ යන ඈතින් තියෙන 3 වෝල්ට් කියලා. මම ඒක පස්සේ දැක්කේ වෙන මෙතන තියෙන 3 වෝල්ට් කියලා. එහෙනම් අපිට උත්තරයක් ගන්න වෙනවා. මෙහෙමනේ තියෙන්නේ. මේකේ මේ අතර තියෙන්නේ. හරි. මෙතන තියෙන එකේ මේ අතර තියෙන්නේ. මෙතන සිටයක් තියෙන එක ඔන් කරන්න. හරි. ආයි මෙතන තියෙන 3 වෝල්ට් කෝෂයක් 3 වෝල්ට්. මේ පැත්ත දාන්න මේ පැත්ත රිද. මෙතන තියෙන මේ අතට LED එකක්. මෙතන තියෙන මේ අතට LED එකක්. මොනේකේ? හරි. දැන් මේකෙන් මෙතනින් තමයි විදුලිය ගමන් කරන්නේ. තරත් සිටියක් තියෙනවනේ ඒකත් ඔන් කරා. මෙහෙම. හරි. මෙතනින් විදුලිය ගමන් කරන මෙහෙම යනවා මෙහෙට බෙදෙනවා. මෙතනින් මෙහෙට යනවා මෙතනින් යන්නේ නැහැ. ඇයි ඩයෝඩෙන් යන්න දෙන්නේ නැහැ. මේ කෙලවරේ ඩයෝඩෙන් යන්න දෙන්නේ නැහැ ඩීවලේ. මෙතනින් යන්න දෙනවා. ඇයි ඒ දිශාවට යන්න පුළුවන්. මෙතනින් ගියා මේ බල්බ් එකට යන්න. C දැල්වෙනවා. ආයි මෙහෙට යන එකේ මේ ඩයෝඩය හරහා යනවා. ගිහලා මෙහෙම ඇවිල්ලා මේ බල්බ් එක දැල්වෙනවා B දැල්වෙනවා. මේක හරහා යන්න දෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ B හා C. B හා C. ඒක පැහැදිලි. මොකද ඕක ගන්න දරුවෝ මේ අතර 1.5 තිබුණොත් ආයෙ එකක්වත් දැල් වෙන්නේ නැහැ කියලා ගහන්න බය නේද? මොකද බෑනේ. එක LED එකේ අර මේ නැඹුරු අවස්ථා පෙර නැඹුරු කරන්න මදි. බාධක විභවය පන්නන්න මදි. එහෙම වුණොත් බෑ. හැබැයි 3 වෝල්ට් තිබුණොත් අපිට ගන්න වෙනවා. ඒක නිසා B හා C. 17 බීකරයකට ග්ලූකෝස් ග්‍රෑම් 100ක්
ජලය ග්‍රෑම් 400ක් දිය කර ජලීය ද්‍රාවණයක් සාදා තිබේ. ද්‍රාවණයේ ග්ලූකෝස් වල ස්කන්ධ භාගය. කියද උත්තරේ? ස්කන්ධ භාගය. ස්කන්ධ භාගය කියන්නේ ද්‍රාව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රාවණයේ ස්කන්ධය. ස්කන්ධ භාගය සමානයි ද්‍රාව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රාවණයේ ස්කන්ධය. ස්කන්ධ භාගය සමානයි ද්‍රාව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රාවණයේ ස්කන්ධය. දැන් මෙතන ද්‍රාව්‍ය ද්‍රාවකය එකතු වෙලා තමයි ද්‍රාවණය හැදෙන්නේ. ද්‍රාව්‍ය තමයි යොතන ග්ලූකෝස් අඩුවෙන් තියෙන එක. හැමතිස්සෙම මතක තියාගන්න. අඩුවෙන් තියෙන එක වැඩියෙන් තියෙන ජලය. එතකොට තමයි ග්ලූකෝස් ද්‍රාවණය හැදෙන්නේ. එහෙනම් අපිට ද්‍රාව්‍ය ස්කන්ධය ගන්න වෙන්නේ ග්‍රෑම් 100. ද්‍රාවණයේ ස්කන්ධය වෙන්නේ ඔය දෙක එකතු වුණාම ග්‍රෑම් 500යි. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙන බිඳුවට බිඳුව කැපෙන බිඳුවට බිඳුව කැපෙන 5න් එකයි කියන්නේ 0.2. මේක කැප් නෑ. හරිද? 0.2. උත්තරේ හැදුවා. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. දත්තා අස්ථි වර්ධනයටත් රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියටත් අවශ්‍ය වන මානව දේහය තුල තිබිය යුතු ඛනිජය. කියන්න බලන්න. කැල්සියම්. කැල්සියම්. ඇතිය ඔව්. ඒක 10 වසරේ පළවෙනි පාඩමේ. කැල්සියම් ඔතන විටමිනය කියලා ලිව්වොත් එම රුධිරය කැටි ගැසීමට අවශ්‍ය රුධිරය කැටි ගැසීම හොඳයි. රුධිරය කැටි ගැසීමට අවශ්‍ය විටමිනය මොකක්ද? හොත් විටමින් K. ඛනිජය කැල්සියම්. ඛනිජය කැල්සියම්, විටමිනය විටමින් K. හරිනේ? පහත දැක්වෙන රසායනික ප්‍රතික්‍රියා අතරින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. තාප අවශෝෂක කියලා කියන්නේ පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්නා. නැත්තම් පරිසරයෙන් තාපය උරාගෙන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා නම් තාප අවශෝෂක. පරිසරයට තාපය පිට කරමින් සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවට කියන්නේ තාපදායක. මොකද මේකේ උත්තරේ? ඔව් උත්තරේ 1. ඇමෝනියම් ක්ලෝරයිඩ්. උතන ඒ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවේ ඕක ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේදී කිරීම තව ඔන්න ලියාගෙන යූරියා ජලයේදී කිරීම, ග්ලූකෝස් ජලයේදී කිරීම, ඒ ටික ලියා ගන්නකො යූරියා ජලයේදී කිරීම, ග්ලූකෝස් ජලයේදී කිරීම, ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේදී කිරීම ඔන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ග්ලූකෝස් කනකොට කට කූල් වෙලා යන්නේ ඒකයි. අපේ කටේ තියෙන රස්නේ තාපය උරාගෙන තමයි ග්ලූකෝස් දිය වෙන්නේ. ඒකට ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. කාඩ්බෝඩ් පෙට්ටියක් වටා පරිවෘත්ත තබකම්බි යොතා තිබේ. පරිවෘත්ත කියන එක වචනේ මම ඕගොල්ලන්ට මීට කලිනුත් කියලා දීලා තියෙනවා. තාපදායකයේ ඕන තරම් තියෙනවනේ දහන පෝෂක ප්‍රතික්‍රියා. ඒවා ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕනේ තාපදායක අම්ලයකට ලෝහයක් දැමීම, අම්ල භස්ම කලවක් කිරීම ඕවා තාපදායක ප්‍රතික්‍රියා. හරිද? හුණුගල් නෑ පිලිස්සු හුණු වලට ජලය දැමීම තාපදායක ප්‍රතික්‍රියාවක්. පිලිස්සු හුණු ගල් නෙමෙයි පිලිස්සු හුණු. කාඩ්බෝඩ් පෙට්ටියක් වටා පරිවෘත්ත තඹකම්බි යොතා තිබේ. පරිවෘත්ත කියන්නේ ආවරණය සෙලක් ගාපු ආවරණය කරන ලද තඹකම්බි. හරිද? තබා තිබේ. පෙට්ටිය තුල දණ්ඩ චුම්බකයක් භ්‍රමණය කළ හැකි පරිදි ඇටවුම සකස් කර ඇත. චුම්බකය භ්‍රමණය කරන විට බල්බය දැල්වෙන අයුරු නිරීක්ෂණය කළ හැක. බල්බය දීප්තිය කෙරෙහි බලනුපාන සාධකය. ඩයිනමෝවකින් නිපදවන විදුලියේ කෙරෙහි විදුලි ධාරාව කෙරෙහි බලපාන සාධක මොනවයි? දඟරයේ පොටවල් සංඛ්‍යාවයි, චුම්බකය භ්‍රමණය කරන වේගයයි, චුම්බකයේ ප්‍රබලතාවය. ප්‍රබලතාවය. උත්තරේ එන්නේ 3නේ. තුන්වෙනි එක බලපාන්නේ නැහැ. බලපාන්නේ පොටවල් ගණනයි, වේගයයි,
ප්‍රබලතාවය. චුම්බකය ප්‍රබල වෙන තරමට නිපදෙන. දැන් ඩයිනමෝවක් පදිද්දි බයිසිකලයක් පදිද්දි ඩයිනමෝවක් කරකවද්දි බයිසිකලේ වේගෙන් පදිනවා නම් තමයි මොකද්ද? ෆ්ලයිට් එක හොඳටපත් වෙන්නේ. ඒකට ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලය පරීක්ෂා කිරීම සඳහා සකස් කරන ලද උපකරණ කට්ටලයක් රූපේ දැක්වේ. නලය තුළ එක්රැස් වූ වායු දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි එකතු වෙලා ග්ලූකෝසුයි ඔක්සිජනුයි හැදෙනවා. CO2 දන H2O C6යි 12යි OH දන 6යි O2. ඒකනේ වෙන්නේ. හරිත ප්‍රදේය ආලෝකය අවශ්‍යයි. දැන් ඔය තියෙන්නේ ජලජ ශාක ටික ජලය තුල දාලා ආලෝකයේ තියෙන තැනක තියලා එතකොට ප්‍රභා සංශ්ලේෂණය වෙලා ඔක්සිජන් පිට වෙනවා. ඒ ඔක්සිජන් උතර උඩ නලයක එකතු කරනවා. ඔහොම ජලජ ශාක ගන්න එක්රැස් කරන්න ලේසි නිසා. වායව ශාක වල ඔක්සිජන් එකතු කරන්න අමාරුයි. අපිට පේන්නේ නැහනේ. හැබැයි ජලය තුල එක්රැස් වෙනකොට පේනවා. දැන් මෙතන ඔක්සිජන් කියලා හොයාගන්න අපි කරන්නේ නලය උස්සලා ඒකේ කට කෙලවරට අනිත් පැත්තට ගහලා වතුර ටික අයින් වෙනවනේ උස්සනකොට කට කෙලවරට සම්බන්ධ කරන මොකද්ද? දැල් වෙන පුළුවන් කියලා. දැල් වෙන පුළුවන් කුර දීප්තිමත් දැල්ල සහිතව දැල් වෙනවා නම් ඒ ඔක්සිජන්. එහෙනම් උත්තරේ 4. දැල් වෙන පුළුවන් කීරා. ඉස්සට උත්තරේ 3. ඉස්සට උත්තරේ 3. හොඳයි. ඩයිනමෝ මතක් කරගන්නකො ඩයිනමෝවා කරකවන ඩයිනමෝවකින් නිපද වෙන විදුලිය අර පැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය 6 වසරේදීත් අපි ඉගෙන ගන්නේ. කම්බි දඟරයක් තුලින් චුම්බකයක් චලනය කරනකොට කම්බි දඟරයේ විදුලි ධාරාවක් නිපද වෙනවා. ඒ නිපද වෙන ධාරාවේ ප්‍රබලතාවය වැඩි කරන්න නම් පොටවල් ගාන වැඩි කරන්න ඕන එකක්. ඊළාට චුම්බකය ප්‍රබල කරන්න ඕන අනිත් එක. අනිත් එක තමයි චුම්බකය හෝ දඟරයේ චලනය වන වේගය වැඩි කරන්න. ඔය තුන. ඒ තුන ඇර අනිත් එක තමයි උත්තරේ 3. තුන්වෙනි එක උත්තරේ. ඊළඟ 22 ජීවීන්ගේ සෛල තුල සිදුවන ඌනන විභාජන ක්‍රියාවලිය හා සම්බන්ධ වැරදි ප්‍රකාශය. හරි. මම ඔයගොල්ලන්ගෙන් අහුවොත් මේ දැන් මේකේ ප්‍රශ්නයක් අහනවා ආමේචරය කියන්නේ මොකක්ද කියලා. ආමේචරය කියන්නේ දණ්ඩ. කම්බි දඟරයේ ඔතන දණ්ඩට. හරිද? කම්බි දඟරයේ ඔතන දණ්ඩට තමයි කියන්නේ ආමේචරය. දැන් මේක ආමේචරය කියලා ගන්න නැහනේ. හරිද? ඔය මෝටරේක ආමේචරය කියන්නේ මෝටරේ තියෙනනේ කම්බි දඟරේ. ඒ කම්බි දඟරේ ඔතපු දණ්ඩ තියෙන මැද කරකැවෙන දණ්ඩක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ ආමේචරය කියන්නේ. ජීවීන්ගේ සෛල තුල සිදුවන ඌනන විභාජන ක්‍රියාවලිය සම්බන්ධ වැරදි ප්‍රකාශය. හරි. මට කියන්නේ ඌනන විභාජනය කියන්නේ මොකක්ද කියලා. ඌනන විභාජනය යනු කුමක්ද? කියන්න බලන්න. වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත්. ඔව්. වර්ණ දේහ ගණන අඩක් බවට පත් වෙමින් සෛල විභාජනය වීම ඌනන විභාජනය නම් වේ. අනූනන විභාජනය කියන්නේ වර්ණ දේහ ගණන නියතව සංඛ්‍යාව නියතව තබා ගනිමින් සිදුවන සෛල විභාජනය වීම. හරි. අපි පොඩ්ඩක් ওই දෙක ඇඳලා බලමු. ඌනන විභාජනය අනූන විභාජනය කාලෙකින් මට අහුනෙත් නැහැ. ඒක නිසා මේ ඒකට උත්තර 4 අපිට ගන්න පුළුවන් මන්ට. ඔයගොල්ලෝ සටහන දාගන්න ඌනනය අනූනනය. මම අඳින්නේ වර්ණ දේහ දෙකයි. මේ ගානට ඇටලා රවුම් මට ඉඩ මදි වෙනවා. මේ මාතෘ සයිඩ් මේකේ කියන්නේ මාතෘ සයිඩව දාන්න දෙකයි. මේ නැස්තිය මම ලොකුවට අඳිනවා සයිඩ් තරම. තමයි ඉඩ මදි. මේකේ තියෙන වර්ණ දේහ දෙකක්. එකයි දෙකක්. එනවා. එකයි දෙකක්. එකක් ලොකුයි අනිත් එක පොඩි වෙන වර්ණ දෙක දෙකයි. හරිද? හරිනම් අපේ සෛල එක වර්ණ දෙක 46යි තියෙනවා. 46 වඳින්න බෑනේ. ඒ නිසා මම දෙකක් ගන්නවා. පළවෙනි පියවරේදී වෙන්නේ මේ DNA ප්‍රතිවලිත වෙනවා. මුලින්ම. ඒ කියන්නේ මේ වර්ණ දේහාංශ බවට වෙන මේ විදිහට වෙන් වෙනවා. හරි. මෙයාත් මේ විදිහට වෙන් වෙනවා. හරිද? මෙතනත් ඒ වගේම තමයි.
මේක ඇතුලේ මුලේදී එක. එතන මෙතරම් 2n සෛල මෙතරම් 2n වෙනසකට උනේ DNA ඩබල් වුණා. මේ DNA අණු දෙගුණ වුණා. මේ වගේම පිටපතක් හැදුණා මේ පැත්තේ. හැදිලා ඒක දෙගුණ වුණා. නිකන් අර දැන් ඕගොල්ලෝ මල්ලත්තක් ගෙනල්ලා හිටෙව්වා. ඒ වගේම මල්ලත්තා මේ පැත්තෙන් ගහනවා. දෙකම එක වගේ වෙනසක් නැහැ. අන්න ඒ වගේ. හරිද? ඊට පස්සේ ඔන්න අනූනණය වෙනවා. එතන වෙන්නේ අනූනණය. පළවෙනි එක පියවරයි තියෙන්නේ. අනූනණය විතරයි. හරිද? වෙන්නේ මොකද්ද? මෙන්න මේ සෙන්ට්‍රොමියරේ මේ මැදට කියන්නේ සෙන්ට්‍රොමියරේ කියලානේ මේ වර්ණ දෙහි. සෙන්ට්‍රොමියරයෙන් මේ වර්ණ දෙහ හාස වෙන්නේ. වෙන් වෙලා මේකෙන් එක පළුවක් එනවා මේ පැත්තට මෙන්න. අනිත් කොටස යනවා මේ පැත්තට. ඔන්න. මේකත් ඒ විදිහට කොටස් දෙකකට වෙන් වෙලා එකක් මෙතෙන්ට එනවා. අනිත් එක මෙතෙන්ට එනවා. අන්තිමට 2n සෛල දෙකක් හැදෙනවා. ඔන්න අනූරණ විභාජනය. බලන්න. පටන් ගත්තේ 2n වලින් ඉවර වුණේ 2n වලින් මෙයාට මෙයා 100% සමානයි. මෙයා විදියමයි මෙයාගේ තියෙන වර්ණ දේහ දෙකමයි මෙයාගේ තියෙන්නේ. මෙයාගෙත් එහෙමමයි. එහෙනම් මාතෘ සෛලයි දුහිතෘ මේගොල්ලන්ට කියන්නේ දුහිතෘ සෛල. මෙයාට කිව්ව කවුද? මාතෘ සෛලයි දුහිතෘ සෛලයි 100% සමානයි. අපි යම් මෙතෙන්ට. මෙතෙන්දි වෙන්නේ මොකද්ද? ඔන්න පළවෙනි පියවර සිද්ධ වෙනවා. පළවෙනි පියවරට කියන්නේ අපි ඌනණය කියලා. ඌනණය. දෙන්නේ මොකක්ද දන්නවද? මේ වර්ණ දේහ දෙකෙන් එකක් එකකට යනවා. අනිත් එක මෙතෙන්ට එනවා. මෙන්න මේ ලොකු එක්කන මේකට ආවා. පොඩි එක්කන මෙතෙන්ට ආවා. දැන් මෙතන තිබුණේ 2i. මෙතන තියෙන්නේ එයින් භාගයයි. ඒකනේ n සෛල. n සෛල දෙකක් හැදෙනවා. 2n වලින් n සෛල දෙකක් හැදෙනවා. ඊට පස්සේ දෙවෙනි පියවර සිද්ධ වෙනවා. මෙතනත් ඒ පියවරම තමයි. හැදෙන සෛල හතර මෙයාගෙන් දෙන්නයි මෙයාගෙන් දෙන්නයි. මෙයා මෙතනින් වෙන් වෙලා එක කොටසක් මෙතෙන්ට එනවා. අනිත් කොටස මෙතෙන්ට එනවා. මෙයා මෙතනින් වෙන් වෙලා එක කොටසක් මෙතෙන්ට එනවා. අනිත් කොටස මෙතෙන්ට එනවා. අන්තිමට n සෛල හතරක් හැදෙනවා. දැන් මට කියන්න මේ හැදිච්ච සෛල හතර මෙයාට සමානද? මේවට අපි කියමු දුහිතෘ සෛල කියලානේ. මේක අනූනණය. හරි මේක අනූනණය. නූනණය. ඒතර බලන්න මේකේ පියවර දෙකක් තියෙනවා. පළවෙනි පියවර ඌනණය. එක පියවර. දෙවෙනි පියවර අනූනණය. හරිද? බලන්න මෙතන මාතෘ සෛලයෙන් දුහිතෘ සෛල හතරක් හැදිලා තියෙනවා. මාතෘ සෛලයට දුහිතෘ සෛල කවදාවත් සමාන වෙන්නේ නැහැ. මෙතන මාතෘ සෛලයෙන් දුහිතෘ සෛල දෙක හැදිලා තියෙන්නේ. මාතෘ සෛලයට දුහිතෘ සෛල දෙක සමානයි. මේක අනූනණය එක පියවරක් විතරයි. මෙතන ඌනණය පියවර දෙකයි. හරි. ඕකේ සටහනක් පොඩ්ඩක් දාගන්න. කාලෙකින් අපිට මේක හම්බුන්නේ නැහැ. සටහනක් දාගන්න ඊට පස්සේ අපි ප්‍රශ්න කතා කරමු.
හරි අපි යමු එහෙනම් මේ ප්‍රශ්නෙට. දැන් උත්තරේ කියන්න බලන්න මට මේක දිහා බලලා. ජීවීන්ගේ සෛල තුළ සිදුවන ඌනන විභාජන ක්‍රියාවලිය සම්බන්ධ වැරදි ප්‍රකාශය. මාතෘ සෛලයක් ඌනනය වීමේදී දුහිතෘ සෛල හතරක් සෑදෙන්නේ. හරිනේ ඒක. මාතෘ සෛලයේ ඇති වර්ණ දේහ වලින් අඩක් දුහිතෘ සෛල. ඒකත් හරිනේ නේ. සිරුරේ ඇති පටකලුත් වැඩියාවේදී නෑනේ අනිවාර්යෙන් මතක තියාගන්න මේක වෙන්නේ ශරීරයේ තැන් දෙකක විතරයි. කොයිද තැන් දෙක? මිනිසාගේ ශරීරයේ ප්‍රධාන ස්ථාන දෙකයි. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. කොයිද ස්ථාන දෙක? කොයිද ස්ථාන දෙක? එකක් තමයි රුෂණ තුල. අනිත් එක තමයි ඩිම්බ කෝෂ තුල. ඔය තැන් දෙක හැර වෙන කිසිම තැනක මේක සිද්ධ වෙන්නේ නැහැ. රුෂණ තුල ශුක්‍රදර නාලිකා තුල තියෙන ශුක්‍රාණු මාතෘ සෛල. ඒවා බෙදිලා ශුක්‍රාණු හැදෙනවා. ඩිම්බ තුල ඩිම්බ කෝෂ තුල තියෙන ඩිම්බ මාතෘ සෛල. ඒවා බෙදිලා ඩිම්බ හැදෙනවා. ඔච්චරයි. වෙන කිසිම තැනක මේ ඌනනය සිද්ධ වෙන්නේ නැහැ. අනිත් හැම තැනම සිද්ධ වෙන්නේ අනූනනය. අපේ ඇඟේ වෙන තැනක තුවාලයක් වොඳ වෙනවා නම් ගෙවි ගිය පටක වෙනකොට අලුත් පටක හැදෙනවා නම් ශාරීරිය විශාල වෙනවා නම් අලුත් අවයව හැදෙනවා නම් දැන් ඔය ගර්භාෂය වගේ ඒවා උගලහල් තියෙනෝනේ. ගර්භාෂය වගේ ඒවා අලුතෙන් හැදෙනවා. කලල බන්දේ අලුත් අවයව හැදෙනවා. අලුත් අවයව හැදෙනවා සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතාවේ මේ එහෙම අවස්ථාවක් වෙනවා. දැන් ළමයි හම්බ වෙන්න එනකොට කලල බන්දේ කියන අලුතෙන්ම හැදෙන එක. ඊට කලින් තිබිලා නැහනේ. ගැහණු කෙනෙක් ළමයි හම්බ වෙනකොට මේක හැදෙන්නේ. ඒ වයිද සිද්ධ වෙන්නේ මොකද්ද? අනෝනනේ. අනෝනන විභාජනය. දැන් ඌනනේ අවස්ථා දෙකයිනේ. පියවර දෙකයි. ප්‍රධාන අවස්ථා දෙකයි. පළවෙනි පියවර ඌනනය, දෙවෙනි පියවර අනූනනය. හරිද? පියවර දෙකක් සිද්ධ වෙනවා. එහෙනම් අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ උතන 3. තුන්වෙනි එක. සර් අනුනනයට පිළිකා සෛල ගුණණය වීම ගන්න පුළුවන්. හරි. අනූනනය පිළිකා සෛල ගුණණය වෙන්නේ අනූනන විභාජනය. පිළිකාවක් කියන්නේ මොකද්ද? අසාමාන්‍ය සෛල ගුණුවක්. ඒක කිසියම් අවයවයක නොතිබිය යුතු සෛල. නොතිබිය යුතු සෛල ටිකක් අසාමාන්‍ය ලෙස ගුණණය වෙනවා. ඒක අනිත් අයට වඩා වැඩි රේට් එකකින්. අර අනිත් අය අනූනන විභාජනය, අනිත් සෛල අනූනන විභාජනයෙන් බෙදෙන ප්‍රමාණයට වඩා ඉක්මනින් මේක පැතිරෙනවා. ඒ කියන්නේ පිළිකාවක් අර කියන්නේ උඩු දුවනවා කියලා ගමන් කරනවා කියලා අඟ පුරා. පැතිරිලා යනවා කියලා. ඒක පැතිරෙනවා ගොඩක් වේගෙන්. හරිද? ඒකයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අපේ ඇඟේ ඕනම කෙනෙක්ගේ ඇඟේ පිළිකා සෛල හැදෙනවා. මතක තියාගන්න පිළිකා සෛල හැදෙනවා. නමුත් අපේ ප්‍රතිශක්තිය හොඳ නම් පිළිකා සෛල විනාශ කරනවා. අපේ හැදෙනකොටම විනාශ කරනවා. නමුත් අපේ අර ගන්න ආහාර රටා එක එක දේවල් ශරීරගත වීම විකිරණ වගේ දේවල් නිසා ඖෂධ වර්ග නිසා සමහර වෙලාවට අපි නිරාවරණය වෙලා ඉන්න සාධක නිසා මේ වැඩි වෙන්න පුළුවන්. හරි එහෙම වුණාම තමයි පිළිකාවක් වගේ එකක් ඇති වෙන්නේ. හරි 23 සංසුද්ධ යකඩ කුඩු 0.112 ග්‍රෑම් ඇති ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගන්න විට ලැබෙන මවුල ගණන. යකඩ 56යිලු. එහෙනම් මවුල ගණන හොයන්න සමීකරණයක් තියෙනවා. මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. නේ? නැත්තම් අපිට මෙහෙම ලියමු අපි නිකන් අපි ලියලා හදමුකෝ. යකඩවල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 56යි. එහෙනම් මට කියන්නේ යකඩ ග්‍රෑම් 56ක් කියන මවුල කීයද? මේ ඉගෙන ගත්ත තියරි ඒකනේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තා මවුල කීයද? 1යි. මවුල 1යි. ඒතරයි මේක දාගන්න මම හදන්නම් බලාගන්න. අපි ලියලා හදමුකෝ. එතකොට ලියලා හදන එක කාටත් පුළුවන් එකම දේ මවුලේ පාඩම ඇති දෙයක් නෑ දරුවෝ. හරිද? මේක ඕගොල්ලන්ට අර ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්න තේරුම් ගැනීමේ හැකියාව. ඔච්චර කිව්වත් ඒක හදාගන්න අමාරුයි සමහර අය. දැන් මෙහෙම මම ලියන්න මේ බලන්න. මම සම්පූර්ණ එක ලියන්න මේ ඉස්සෙල්ලාම ලියන්න මෙහෙම. යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 56. ඒක දීලා තියෙනවා. ඒකේ තේරුම තමයි එනම් එම නිසා මම ලියනවා යකඩ ග්‍රෑම් 56ක ඇති මවුල ගණන සමානයි 1යි. එහෙනම් ග්‍රෑම් 56ක මවුල 1යි. ඒකනේ කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තා ඒතර මවුල 1යි. ඕක තමයි අපි ඉගෙන ගත්ත තියෙන්නේ. එහෙනම් මම ලියනවා මෙහෙම. යකඩ ග්‍රෑම් 1ක ඇති මවුල ගණන. එහෙනම් 1 බෙදන කීයෙන්ද? 56. 56ක 1යි නම් ග්‍රෑම් 1ක බලන්න 1 බෙදන 56. එහෙනම් ගානේ දීලා තියෙන්නේ කීයේ? ගානේ දීලා තියෙන්නේ 0.0 කීයද? 1යි 1යි 2ක. එහෙනම් මම ලියනවා මෙහෙම. එම නිසා
යකඩ 0.112 ගෑම් ඇති මවුල ගන්න. එකක මෙච්චර නම් ඒ ගන්නට හොයන්න මොකද කරන්න ඕන? ඈ එකක මෙච්චර නම් මේ ගන්නට හොයන්න. දැන් අඹ ගෙඩිය රුපියල් 50 නම් අඹ ගෙඩි 10ක විල හොයන්න. එක බෙදීම 56 ගුණ කරනවා 0.112. දැන් මේක සුළු කරා 56 1යි 56 ඒවා 0.002 නේද? මේ උත්තරයක් තියෙද බලන්න. උත්තරේ දෙකනේ. හරි. ඕවා සරල දේවල් මවුලේ ආශ්‍රිතව 24 සක්‍රියතා ශ්‍රේණියේ ලෝහ 3ක සක්‍රියතාව අවරෝහණය වන නිවැරදි පිළිතුර කුමක්ද? සක්‍රියතා ශ්‍රේණිය අනිවාර්යෙන් කටපාඩම් විය යුතුමයි. හරිද? සක්‍රියතා ශ්‍රේණිය අනිවාර්යෙන් කටපාඩම් විය යුතුමයි. මොකද හේතුව සක්‍රියතා ශ්‍රේණිය සමග බැඳුණු විෂය කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සක්‍රියතා ශ්‍රේණියට අදාළව ප්‍රශ්නයක් විභාගෙට එනවාමයි. හරිද? ඒකට නිවැරදිව දැන් කෝෂ විද්‍යුත් රසායනයේද, ලෝහ නිස්සාරණයේද ගොඩක් දේවල් තියෙනවා. හරිද? ලකඩ මල බැඳීම, හරිද? ඒක හැම එකටම සක්‍රියතාව ලෝහ හඳුනා ගැනීම, ඒ වගේ ප්‍රතික්‍රියා, රසායනික ප්‍රතික්‍රියා ඒවා. නම් පටන් ගන්නෙ පොටෑසියම් වලින්. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ලෙඩ්, Pb. ඔතනින් පස්සේ ඔන්න හයිඩ්‍රජන් දාගන්න. හරි ඊළඟට කොපර්, රසදිය, රිදී, ප්ලැටිනම්, රත්තරන්. ඔන්න සක්‍රියතා ශ්‍රේණිය. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්, යකඩ, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන් මෙතෙන්ට දාගන්නේ ලෝහයක් නොවනත් මෙයා වැදගත් නිසා. ඊළඟට කොපර්, රසදිය, රිදී, ප්ලැටිනම්, රත්තරන්. එහෙනම් උත්තරේ මොකක්ද? තුන්වෙනි එකනේ අවරෝහණය වන පිළිවෙල සක්‍රියතාව වැඩිම සෝඩියම්, මැග්නීසියම් ඊට පස්සේ යකඩ. යකඩ ලෝහය නිස්සාරණය කිරීමට ගන්නා 25 වෙනි ප්‍රශ්නේ. යකඩ ලෝහය නිස්සාරණය කිරීමට ගන්නා ධාරා ඌෂ්මකයක් රූපේ දැක්වේ. එයට X ලෙස එකතු කරන අමුද්‍රව්‍ය. යකඩ වෙන් කරන පෝරණුවට කියන්නේ ධාරා ඌෂ්මකය. මේ ධාරා ඌෂ්මකය මීටර 60ක් විතර උසයි. ගොඩක් උසයි. මීටර 60ක්. හරිද? මේකේ බිත්ති හදලා තියෙන්නේ ගිනි ගඩොල් වලින්. ගිනි ගඩොල් කියන්නේ තාපයට අධික තාපයට ඔරොත්තු දෙන මේ ගඩොල් මැටි. ගිනි මැටි වලින් හදපු ගඩොල්. ගිනි මැටි කියන්නේ අධික තාපයට ඔරොත්තු දෙන මැටි. ඔය පෝරණු හදන්නේ ගිනි මැටි වලින් හදන ගඩොල් වලින්. එතකොට මේ උඩින් තමයි අමුද්‍රව්‍ය දාන්නේ. අමුද්‍රව්‍ය විදියට මෙතන දාන තුනක් යකඩ වෙන් කරගන්නේ. එකක් තමයි යපස්. යපස් කියන්නේ යකඩ අඩංගු පස්. පොළවෙන් හාරලා ගන්න යකඩ අඩංගු පස්. ඒවයි ප්‍රධාන යපස් වර්ගය තමයි හීමටයිට්. Fe2O3. හීමටයිට් වල සූත්‍රය තමයි Fe2O3. හරිද? හීමටයිට්. ඊළඟට දාන හුණුගල්. කැල්සියම් කාබනේට්. CaCO3. ඊළඟට දාන කෝක්. කෝක් කියන්නේ ගල් අඟුරු කාබන්. ඔන්න දාන අමුද්‍රව්‍ය තුන. හරිද? කෝක්, හීමටයිට්, හුණුගල්. ඔන්න උඩින් දාන්නේ ওই තුන. යටින් ගින්දර ගහලා තියෙන දහන කුටීර දෙක. ඒ කුටීර දෙකෙන් උඩට ඇතුළට තාපය සපයනවා. මේ උඳුනේ උෂ්ණත්වය මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මොකද මේක විභාගෙට මේ සැරේත් එන්න ඉඩ තියෙනවා. ගිය පාර හිතුවට ආවේ නැහැ. හරිද? මේ තියෙන්නේ ධාරා ඌෂ්මකය. මේ තමයි ඉන්ධන කුටීර දෙක.
හරිද? මේවයින් තාපය ඉන්ධන දහනය කළා තාපය තමයි ඇතුළට එවන්නේ. මේ හරිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1900ක්. මැද හරිය 1500ක් විතර. උඩ හරිය 900ක් විතර. මතක තියාගන්න සෙල්සියස්. හරිද? 900යි සෙල්සියස්. මෙතනින් තමයි අමුද්‍රව්‍ය දාන්නේ. අමුද්‍රව්‍ය දානවා. අමුද්‍රව්‍ය විතර දාන්නේ කාබන් කියන්නේ ඕක්, හීමටයිට් කියන්නේ Fe2O3, ඊළඟට කැල්සියම් කාබනේට්. ඔන්න මේ තුනනේ දාන්නේ උණුගත්. කැල්සියම් කාබනේට්. ඔය තුන මෙහෙම පල්ලෙහාට එනකොට හිමීට එවන්න හිමීට. ගොඩක් හිමීට පහළට වැක්කිරෙන්න අරිනකොට ප්‍රතික්‍රියා මාලාවක් සිද්ධ වෙලා මෙන්න මෙතන එකතු වෙනවා ද්‍රව යකඩ පතුලෙම. ද්‍රව යකඩ. ද්‍රව යකඩ උලට උඩින් ලෝබොර නැත්නම් යබොර කියලා කියනවා. පාවෙනවා. ලෝබොර පාවෙනවා. මේවට කියන්නේ ඉන්ධන කුටීර. ඉන්ධන කුටීර. මේකේ විත්‍ය හදලා සර් ඕකේ මේ අපවායු පිට වෙන්න නල දෙකක්. කියන්නේ අපවායු පිට වෙන නල දෙක. මේ තියෙන මෙතන මේ දෙකේනවනේ. එතනින් අපවායු පිට වෙනවා එළියට. හරිද? ඒ කියන්නේ මේකේ එකතු වෙන වායු එතනින් එළියට පිට වෙනවා. මෙතනින් තමයි අමුද්‍රව්‍ය දාන්නේ. හරිද? අමුද්‍රව්‍ය දාන්නේ මෙතනින්. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට අදා ගන්න පුළුවන්. මෙතනින් ද්‍රව යකඩ එළියට ගන්න, මෙතනින් ලෝහ බොර එළියට ගන්න. මේ ලෝහ බොර තියෙන නිසා ද්‍රව යකඩ එළියට ගන්න ලේසි. හරිද? ලෝහ බොර මතු පිට පාවෙන නිසා ද්‍රව යකඩ එළියට ගන්න ලේසි. ඒවත් අහලා තියෙන විභාගෙට. එතකොට මෙතන ප්‍රතික්‍රියා මාලාව ගත්තොත් මුලින්ම මේ දාන කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන කාබන් ඩයොක්සයිඩ්. පළවෙනි ප්‍රතික්‍රියාව. කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් තවදුරටත් කාබන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් මේ තුලිත කරලා මම ලියන්නේ. කාබන් ඩයොක්සයිඩ් තවදුරටත් කාබන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ්. කැල්සියම් කාබනේට් රත් වෙනකොට කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි හැදෙනවා. මේ කැල්සියම් ඔක්සයිඩ් වැදගත් වෙනවා මේ පස්වල තියෙන අර අනිත් කොටස් ලෝබර බවට පත් කරන්න. එන්න මේක අහන උණුගල් වල ප්‍රයෝජනෙ මෙතන. එකක් තමයි ලෝබර සෑදීම පහසු කිරීම. උණුගල් වල ප්‍රයෝජනෙ මෙතන දාන උණුගල් වල ප්‍රයෝජනෙ මේ ලෝබර හැදෙන එක පහසු කරනවා. හරිද? දැන් සමහර දරුවෝ හිතගෙන මේ භාගෙට උගන්වන්නේ කියලා මේ සම්පූර්ණ උගන්වන්නේ. හරිද? ආයිත් ඕගොල්ලන්ට ආයිත් විෂය උගන්වන වෙලාවටත් මේ ටිකම තමයි උගන්වන්නේ. ඒතකොට දැන් ඕගොල්ලන්ට මේක උගන්වද්දී ආයිත් ආපාරක් උගන්වද්දී ආයිත් ආපාරක් පේපර් එකේ හම්බ වෙති. එතකොට අර අපිට හම්බ වෙන ඔක්කොම කොටස් ටික සම්පූර්ණ වෙලා ඒ විෂය කරුණ පූර්ණ වෙනවා. හරිද? ඒක නිසා මේක හොඳට අහගෙන ඉන්න මේ උගන්වන්නේ භාගෙට නෙමෙයි. අපිට ඉගෙන ගන්න තියෙන ඔක්කොම ටික මේ උගන්වන්නේ. එතකොට මේ කැල්සියම් කාබනේට් රත් වෙනකොට කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් වලට වෙනවා. කැල්සියම් ඔක්සයිඩ් අර යපස්වල තියෙන අනිත් සංඝටකත් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි ලෝබර හැදෙන්නේ. එහෙනම් මෙයා වැදගත් වෙනවා ලෝබර හදන්න. නැත්තම් ද්‍රව යකඩ වලට නැත්තම් අර අමුද්‍රව්‍ය වල ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්න අවශ්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න වැදගත්ම ප්‍රතික්‍රියාව. හීමටයිට් Fe2O3. යකඩ හැදෙන ප්‍රතික්‍රියාව Fe2O3 කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා යකඩයි කාබන් ඩයොක්සයිඩ් වෙනවා. මේක තුලිත කරද්දී මෙතන 3 දාලා මෙතන 2 දාලා මෙතන 3 දාලා. ඔක කටපාඩම් කරලා තියාගන්න නැත්නම් අමාරුයි. ඔය හිතලා තුලිත කරන්න අමාරුයි. හරිද? Fe2O3 ධන 3යි CO2යි Fe ධන 3යි CO2. මේක තමයි යකඩ නිස්සාරණය කරන ප්‍රතික්‍රියාව. වැදගත් මේක. හරිද? ඊට පස්සේ අර යපස්වල තියෙන සිලිකන් ඩයොක්සයිඩ් SiO2 ඇලුමිනියම් ඔක්සයිඩ් මොකද මේ දෙක තමයි පොළවේ වැඩිපුරම තියෙන්නේ Al2O3 පොළවේ වැඩිපුරම තියෙන khනිජ සිලිකන් ඩයොක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් මේ කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් මෙයා වැදගත් වෙනවා කියන්නේ කැල්සියම් ඔක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා C මෙතන හැදෙනවා CaSiO3 මෙතන හැදෙනවා Al2O4 මෙන්න මේ ගොල්ලොන්ට තමයි කියන්නේ යබොර කියලා. යබොර කැල්සියම් සිලිකේට් කැල්සියම් ඇලුමිනේට්. ඔන්න ප්‍රතික්‍රියා ටික. ප්‍රතික්‍රියා පහයි. 1 2 3 4 5. මේ දෙකම එකට ගන්න. හරි. ඔන්න ප්‍රතික්‍රියා මාලාව. ලෝබොර යකඩ උඩ පාවෙන්නේ මේ යකඩ යටට යන්නේ ලෝබොර උඩ පාවෙන්නේ ඝනත්වය නිසා. යකඩවල ඝනත්වය වැඩි. ඔගේ පොඩි සටහනක් දාගන්න. නෝට් එකක් දාගන්න. ඔක වටින ගොඩක්.
මේවා මොන වර්ගයේ ප්‍රතික්‍රියාද කියන්නකෝ. දැන් මේවා වර්ගය කියන්නේ මේක නම් සංයෝජන ප්‍රතික්‍රියාව. මේකත් සංයෝජන ප්‍රතික්‍රියාව. මේක වියෝජන ප්‍රතික්‍රියාව. මේක ඇවිල්ලා මොන වර්ගයක් ගැන මේකේ ඔයගොල්ලෝගෙන් අහන්නේ නැහැ. හරිද? මේවා ඇවිල්ලා සංයෝජන ප්‍රතික්‍රියා. මේක නම් එහෙම ඔයගොල්ලෝගෙන් අහන්න තරම් බෑ. මොකද මේකේ ඕනනම් ඒක විස්ථාපන කියලා ගන්නත් පුළුවන්. යකඩ අයින් කරලා එතෙන්ට කාබන් මොනොක්සයිඩ් බැඳෙන එක. ඒක අහන්නේ නැහැ ඔයගොල්ලෝ. එහෙම සමහර ප්‍රතික්‍රියා තියෙනවා අපි ඒ වර්ග කරන ගණයට එකපාරට හිතලා ගන්න බැරි. මේවා ඔයගොල්ලෝගෙන් අහන්නේ නැහැ. ඔව් හතරවෙනි එක එහෙම අහන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රශ්නවල එහෙම ඒවා අහන්නේ නැහැ ඔය වගේ ඒවා. හරි. දැන් නම් මේ තියෙන ධාරා ඌෂ්මකය. මේ ටික කටපාඩම් වෙලා තියෙන්න ඕනේ මේ සමීකරණ ටික. හරි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ඒකට උත්තරේ ගහගන්න උත්තරේ 3 තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. අම්ල ලෝහත් එක්කන තාපදායක භස්ම ඇලුමිනියම් එක්ක ඔය කෝස්ටික් සෝඩා වලට දාන්නේ මේ ඇලුමිනියම් බැලුම් යවන්න දාන්නේ වතුර ඇතුලේ තියන්නේ බෝතලේ. මොකද පුපුරන රත් වෙලා. ඒකයි තාපදායකයි. අලුහුණු කියන්නේ මම කිය පිලිස්සු හුණු අලුහුණු ජලයේ දිය කිරීම තාපදායකයි. උත්තරේ එන්නේ මෙතන යූරියා ජලයේ දිය කිරීම. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව යූරියා ජලයේ දිය කිරීම. ස්කන්ධය කිලෝග්‍රෑම් 800ක් වන මෝටර රථයක් 2 ms ඍණයක ප්‍රවේගයෙන් ගමන් කරන විට රථයේ ගම්‍යතාව සමීකරණ ලියන ගම්‍යතාවය සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ගම්‍යතාවය සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ස්කන්ධය 800යි කිලෝග්‍රෑම් ප්‍රවේගය 2 ms ඍණයක 800 ගුණ කිරීම 2 උත්තරේ නෝ 1600යි kg ms ඍණයක. අටවරක් 2 16යි 1600යි kg ms ඍණ 2. පිළිතුර 2 සැහැල්ලු දණ්ඩක් මත බල කිහිපයක් ක්‍රියා කරන ආකාරය රූප සටහන් වල දක්වා ඇත. පද්ධතියේ සංප්‍රයුක්ත බලය නිවැරදිව දක්වා ඇති රූප සටහන. සංප්‍රයුක්ත බලය කියන්නේ බල කිහිපයක් වෙනුවට යෙදිය හැකි තනි බලයක්. මොකද මේකේ උත්තරේ? පළවෙනි එකද සර්? පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම හරිනේ. පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම හරි. 3යි 4යි වැරදි. පළවෙනි එකේ හරිනේ 10 නිව්ටන් 10 නිව්ටන් මේ පැත්තටම හරි. 20 නිව්ටන් මේ පැත්තට ඒක හරි. ඊළඟ දෙවෙනි එකේ 10යි 10යි 20යි මේ පැත්තට 10ක් කියන්නේ එකක් අඩු වෙනෝනේ 10ක්. එතකොට 10 නිව්ටන් ඒකත් හරි. තුන්වෙනි එකෙන් දිශාව මාරු කරලානේ 30 නිව්ටන් මේ පැත්තට එන හතරවෙනි එකෙත් බෑනේ 20 නිව්ටන් අනිත් පැත්තට එපයි එන්න. උත්තරේ මේ 1යි 2යි දෙකම හරි. ඕකේ. පාත දැක්වෙන ABC ජීවීන් අයත් සත්වකාණ්ඩ පිළිවෙලින් දැක්වෙන වර්ණය. බූවල්ෙක් ඉන්නවා, මුහුදු මලක් ඉන්නවා, ඉකිරි මේ පසඟිල්ලෙක් ඉන්නවා. බූවල්ලා මොලුස්කා. ඊළාට සිලෙන්ටරේටා ඊළාට එකයිනොඩර්මේටා. උත්තරේ 4. රූපයේ දැක්වෙන විදුලි බල්බය තුලින් 0.5 ඇම්පියර් විදුලි ධාරාවක් ගලා යයි. එය ප්‍රශස්ත සමතාවයෙන් මිනිත්තු 2ක් දැල්වේ. වැයවන විද්‍යුත් ශක්තිය VIT E සමානයි VIT සමීකරණය. විද්‍යුත් ශක්තිය වෙන සමීකරණ ටිකක් තියෙනෝනේ. මේක 10 දනුවා නම් මේක දන්නේ නැහැ. මේ අපිට 11 වසරේදී මේ විද්‍යුත් ශක්තිය හොයන්න සමීකරණ කිහිපයක් තියෙනවා. ජවය හොයන්න සමීකරණ 4ක් තියෙනවා. විද්‍යුත් ශක්තිය හොයන්න සමීකරණ 4ක් තියෙනවා. එතෙන්දි ගන්න ඕන සමීකරණ තමයි උතෙන්ට E සමානයි VIT. කියන්න මට උත්තරේ කීයද කියලා? E සමානයි VIT වලට දාලා E සමානයි VIT. උතන වෝල්ටීයතාව 6යි. ධාරාව 0.5යි ඇම්පියර්. මිනිත්තු කාලය මිනිත්තු 2යි. ඒ කියන්නේ 120යි තත්පර. මිනිත්තු වලින් ආදේශ කරන්න වලට
තප්පර වලට හරවන්න ඕන. එතකොට මෙතන අපි මේ දශම පහට ඕන නම් මේ බිඳුව කපලා දාන්න. හරිද? දශම පහට බිඳුව කපලා දාන්න. එතකොට එනවා 6 ගුණ කිරීම දශම පහ බිඳුවට වඩා 5නේ. 5 වැඩි කිරීම 12ට 6 6ක් 36 උත්තරේ එනවා 360යි ජූල්. 360. කියන උත්තරයන්නේ. උත්තරේ 360යි ජූල්. හරි ඊට පස්සේ එක අපිට ටිකක් වෙලා යන ප්‍රශ්නයක්. තව ප්‍රශ්න 10ක් ඉතුරු වෙන්නේ නේ. සෝඩියම් නිසානේ ඩවුන්ස් කෝෂයේ උත්තල කාච අපි ඒක ඊළඟ දවසට දාමු. ඊට පස්සේ තියෙන්නේ ඩවුන්ස් කෝෂය ගැන ඔයගොල්ලෝට කියලා දෙන්න ඕන. එක මේ උත්තරේ විතරක් කියලා දීලා බෑ. සෝඩියම් නිසාරනේ. විසියට උත්තරේ කීයද කියලා අහන්න. 28 උත්තරේ 1යි 2යි දෙකම ගන්න පුළුවන්. 1යි 2යි දෙකම ගන්න පුළුවන් 28 උත්තරේට. හරි.